ආයුබෝවන් ළමයි. එතකොට ගිය වාර අපි ගිණුම් කරන ප්‍රමිත සහිතව සමාගම අවසාන ගිණුම් අභ්‍යාසයක් ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අදත් මම මේ උත්සාහ කරන්නේ එවන් සමාගම් අභ්‍යාසයක් සියලු ගිණුම් කරන ප්‍රමිත සහිතව සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. එතකොට මේ අභ්‍යාසය ළමයි අපි සාකච්ඡා කරනවා LKS 2 තොග LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම සහ වැරදි. එතකොට LKS 10 වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් LKS 16 දේපල පිරිත උපකරණ LKS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වක්කීම් අසම්භාව්‍ය වත්කම් ඒ වගේම SLFRS 16 කල්බදු ඊට අමතරව EPF ගැලපීම සංචිත ප්‍රාග්ධනිත කිරීම හිමිකම් කොටස් නිකුත් කිරීම ආදී ගැලපිලි සහිතව මේ අභ්‍යාසය සංකීර්ණ හොඳ අභ්‍යාසයක් විභාග මට්ටමේ හොඳ අභ්‍යාසයක් සාකච්ඡා කරන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනා මේ අභ්‍යාසය කරන්න කලින් අභ්‍යාසය හොඳට සාකච්ඡා කරලා හොඳට ස්ටඩි කරලා මේ ප්‍රැක්ටිස් කරලා මෙතන සහභාගී වෙනවා නම් මේ අභ්‍යාසය ආට ඉතාම ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි මේ අභ්‍යාසයත් එක්ක දැන් සම්බන්ධ වෙමු. එහෙනම් අපි ගාන ආරම්භ කරන්න කලින් ශේෂ පිරික්සුම කෙරෙහි අවධානය යොමු කරමු. ශේෂ පිරික්සුම සහ ඒ හා අනුබද්ධිත ගැළපිලි කෙරෙහි දැන් අපි අවධානය යොමු කරමු. අපි මුලින්ම ශේෂ පිරික්සුම කෙරෙහි අවධානය යොමු කරමු. එතකොට ඔයා මගේ පන්ති එන ළමයෙක් නම් ඔයාට පුළුවන් සමාගම් නිබන්ධනයේ අභ්‍යාස අංක 28 සමගින් මාත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැති අය ශේෂ පිරික්සුමයි ගානයි සම්පූර්ණයෙන් ලියාගෙන ඊට පස්සේ ගානේ පිළිතුරු සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙනවා නම් තමයි වඩාත් හොඳ. හරි. එතකොට අපි මුලින්ම ශේෂ පිරික්සුම කෙරෙහි අවධානය යොමු කරමු. බලන්න ඒක වෙළඳ ලැබිය යුතු, වෙළඳ ගෙවිය යුතු. ඊට පස්සේ උපජිත පරිපාලන වියදම් අවසන් දිනට ජංගම වගකීම් වලට දාන්න වේ. අවසන් දිනට ඉදිරියට ගෙවූ බෙදාහැරීම් වියදම් ජංගම වත්කම් වලට. ඊට පස්සේ පොඩක් බලන්න දේපල පිරිත උපකරණ වල පිරිවැයයි ධාරණාගයයි සමෝචිත ෂයයි. ඒ කියන්නේ දිනයක් දීලා නැහැ. පිරිවැය සහ සමෝචිත ෂය වලට මේ දිනයක් දීලා නැහැ. නැත්නම් ධාරණාගය සමෝචිත ෂය වලට දිනයක් දීලා නැහැ. අපි වෙන අභ්‍යාසවල දකිනවා සාමාන්‍යයෙන් දෙනවා ගිණුම් වර්ෂයේ ආරම්භක දිනේ. මෙතන දිනයක් දීලා නැහැ. ඒකෙන් අර්ථවත් වෙන්නේ මේ දීලා තියෙන ඉලක්කම් ගිණුම් වර්ෂයේ අග ශේෂයන් බවයි. එහෙනම් වර්ෂයේ ෂය වෙලා ඇති. චුට්ටක් බලමු අපි ඉස්සරහට යද්දි සාකච්ඡා කරමු. ඊට පස්සේ තියෙනවා භාවිත ඇතිවත්කම්. ඊළඟ දීපල පිරියද උපකරණ මත වාර්ෂික ෂය බලන්න හරපැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ වර්ෂයේ ෂය වෙලා තමයි නැත්තම් ෂය වියදම හරපැත්තට එන්නේ නේ. ඊට පස්සේ විකුණුම් පිරිවැය දීලා තියෙනවා විකුණුම් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ගානේ විකුණුම් පිරිවැය හොයලා තියෙනවා. එතකොට අපි ආයි විකුණුම් පිරිවැය හොයන්න ඕනේ. එතකොට තියෙනවා පරිපාලන වියදම්, බෙදාහැරීමේ වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. ඊට පස්සේ මේ ගානේ තියෙනවා 10 බැංකු ණය. ඒතර බැංකු ණය පොලි බලන්න වෙයි. කල්බදු ණය හිමියෝ. නැත්නම් ගෙවිතු කල්බද්ද ආරම්භක දිනට උඩින් තිබ්බ භාවිත අයිතියතිවත්කම. මෙතන තියෙනවා කල්බදු ණය හිමියෝ. එහෙනම් භාවිත අයිතියතිවත්කම සමහර විට ගිණුම්ගත වෙලා ඇති හරියට. අපි චුට්ටක් බලමු. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම. එතන තියෙන අවසන් දිනට. ඒතර අවසන් දිනට කියලා කියන්නේ වර්ෂයේ ඉඩ හරින්න ඕනේ ඒවා ඉඩ හැරලා ඉවරයි. මේ තියෙන අවසන් දිනට. වෙනදා අපි දකින්නේ ආරම්භක දිනට. මෙතන තියෙන අවසන් දිනට. ඒක අවධාරණය කරගන්න. ඊට පස්සේ තියෙනවා ගෙව් බද්දා ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන රඳවගත් ලාභ ආරම්භක රඳවගත් ඉපයුම් ආරම්භක ප්‍රත්‍යාගන සංචිත පැටුප්පා වේතන. ඊට පස්සේ තියෙන අවසන් තොගේ මොකද විකුණුම් පිරිවැය හොයලා ඉවරයි. මේකේ EPF තියෙනවා. ගෙවිතු EPF එකක් තියෙනවා. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය නෙවෙයි වගකීම් සහතික මත අලුත් වැඩියා වියදම. කියන්නේ වගකීම් සහතික භාවිතා කිරීම. වියදම් දැරීමක් තියෙනවා. අපි බලමු පොදු සංචිතය තියෙනවා. මුදල් හා මුදල් සමාන දෑ තියෙනවා. ඊට පස්සේ බලන්න පළවෙනි ගැළපෙල්ල භාවිත අයිතියතිවත්කම්. ඒතර භාවිත අයිතියතිවත්කමක් තියෙනවා. ඒක අයිතිය ගැනුම් කරනට මාරු වෙනවලු මූලික ගෙවීම් වාර කියන්නේ වර්තමාන අගය කල්බදු පොලි ඒ සම්බන්ධ ගැළපෙල්ලක් තමයි ගැළපෙළි අංක 1. ඊට පස්සේ ගැළපෙළි අංක 2 බැංකු ණය සහ බැංකු ණය පොලි සම්බන්ධ ගැළපෙළි අංක 3 දේපල පෙරට උපකරණ ෂය පළදායි ජීව කාල ෂය අනුපාත සුන්බුන් අගයන් ඒ සම්බන්ධ විස්තර ගැළපෙළි අංක 4 හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම් හානි කරන ලාභ සම්බන්ධ ගැළපෙළි අංක 5 වගකීම් සහතික සඳහා වෙන් කිරීම ඒවා භාවිත කිරීම සම්බන්ධ ගැළපෙළ ඊළඟ ගැළපෙළි අංක 6 EPF ETF සම්බන්ධ ගැළපෙළ අංක 7 දේපල පිරිත උපකරණ ප්‍රත්‍යාගරණ ගැළපෙළ
ෂය වනවත්කම් ප්‍රත්‍යාකරණයකුත් මේකේ තියෙනවා. ඊට පස්සේ ගැළපිලි අංක 8 තොග පිරිවැය විශුද්ධ උපලබ්ධිතකයෙන් අඩු වගේ ගන්න LKS 2 හා සම්බන්ධ ගැළපිල්ල. ඊළඟට ගැළපිලි අංක 9 වර්ෂයේ බද්ධ ගැළපිලි අංක 10 හිමිකම් කොටස් නිකුත් කිරීම. ඒ හා සම්බන්ධ ගැළපිල්ල. ගැළපිලි අංක 11 අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ගිණුම් වර්ෂ අවසානයේ සංචිත ප්‍රාග්ධනිත කිරීමක් තියෙනවා. පොදු සංචිතයට මාරු කිරීමක් තියෙනවා. ඒ වගේම යෝජිත සාකෝ ලාභාංශයක් තියෙනවා. අපෙන් ඉල්ලනවා ලාභ හා වෙනත් විස්තර නාදයෙන් ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒතර මේ හා සමගාමීව අපිට ඒ සටහන ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා. හරි. එතකොට ළමයි ගාන ආරම්භ කරන්න කලින් අපි මූල්‍ය ප්‍රකාශන කට්ටලේ රූල් කරන්න ඕනේ කලින් අභ්‍යාසයේ වගේමයි. ඒතර ලාභ හා වෙනත් විස්තර නාදයෙන් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ඒ හා අනුබද්ධිත සටහන්, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඒතකොට සටහන් වලින් පස්සේ ඉඩ තියලා කටු වැඩවලට අදාළව පෙර වැඩවලට අදාළව විකුණුම් පිරිවේ කටු වැඩි, එතකොට වියදම් කටු වැඩි, ඒ පෙර වැඩවලටත් ඉඩ තියාගෙන තමයි අපි ගානට අවතීර්ණය වෙන්න ඕනේ. අපි මුලින්ම ලාභ වෙනත් විස්තර නාදයෙන් ප්‍රකාශය සටහන් අංක 1, 2, 3 සමගින් පස්සේ බලන්න හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. එතන මේකේ තිබ්බා මේ ගානේ සාකෝ ප්‍රත්‍යයන් සංචිත පොදු සංචිත රඳවාගත් පියුම් ආදී හිමිකම් කොටස් නිකුත් කිරීම සංචිත ප්‍රාග්ධනිත කිරීම ආදී විස්තර. එතකොට ඊළඟට තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දීපල පෙරතු උපකරණ භාවිත අයිතිවත්කම් ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ ඊට අමතරව වෙනත් ගෙවිය යුතු දෑ වලටත් මම සටහනක් කරන් තියෙනවා. ඒවා අයිතම ගොඩක් තියෙනවා නම් අපි සටහනක් ගත්තට කමක් නැහැ. ඒතර ඉදිරියට කළ ගෙවීම් එතකොට තව ලැබෙන්න තියෙන වෙනත් ලැබිය යුතු දෑ සම්බන්ධනොත් අපිට අවශ්‍ය නම් සටහන් ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සටහන් අංක 1 බලන්න වෙනත් ආදායම් සටහන් අංක 2 බදු පෙරලාභය සටහන් අංක 3 බද්ධ. ඊට පස්සේ අපිට තියෙන ප්‍රධානම සටහන දීපල පිරිත උපකරණ සටහන. ඒතර මේ ගානේ දීපල වල තියෙන ඉඩම් ගොඩනැගිලි රත යන්ත්‍රෝපකරණ ඒ සම්බන්ධ විස්තර. ඊට පස්සේ සටහන් අංක 5 6 7 5 භාවිත අයිතිවත්කම් 6 වෙළඳ ලැබිතු දෑ 7 වෙනත් ගෙවිතු දෑ. ඊට පස්සේ මේට අමතරව තව අපි පිටු භාගයක් විතර අපි ඉඳ තියා ගන්නවා. තව අලුත් සටහන් ආවොත් ඒවා සඳහා පාවිච්චි කරන්න. ඊට පස්සේ තමයි අපි පෙර වැඩවලට යන්නේ. බලන්න කලින් අභ්‍යාසයේ වගේ තියෙනවා පෙර වැඩ අංක 1 මම දාලා තියෙනවා වියදම් ලයිස්තුව. ඒතර වියදම් බෙදාහැරීමේ වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම්. ඒතර මේ වියදම් ලයිස්තුවේ එකතුව තමයි අපි ලාභ වෙනත් විස්තර නාදයෙන් ප්‍රකාශයට ගෙනියන්නේ. ඒතර මේ අභ්‍යාසයේ විකුණුම් පිරිවේ දීලා තිබ්බා. ඒතර විකුණුම් පිරිවේ කඩු වැඩිත් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් එන කටු වැඩක්. ඒතර මේ අභ්‍යාසයේ විකුණුම් පිරිවේ දීලා තිබ්බා. ඒ නිසා විකුණුම් පිරිවේට අපි ඉඩ වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ එන කටු වැඩ පෙර වැඩ ඒ අවශ්‍ය පරිදි අපි කරගෙන ඉස්සරහට යමු. හරි. ඊට පස්සේ අපි යනවා පළවෙනි ගැළපිල්ල. පළවෙනි ගැළපිල්ල කල්බදු ගැළපිල්ල. ඉතින් මේ කල්බදු ගැළපිල්ල කරන්න කලින් මතකයි කලින් ගානේ අපි පියවර ටික මතක් කරගත්තා. එක මූලික මිනුම්කරණය, දෙක කල්බදු පොලිය, තුන වාරික ගෙවීම්, හතර ෂය කිරීම. ඊට පස්සේ කල්බදු ණය හිමියෝ ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීම. ඒතර මේ අභ්‍යාසයේ කෙරෙහි අපි අවධානය යොමු කරද්දී මේකත් අයිතිය මාරු වෙනවා කල්බදු ගැනුම් කරුට. ඊට පස්සේ මේක ළමයි විශේෂත්වයක් තියෙනවා. මූලික මිනුම්කරණයේදී මූලික ගෙවීමකුත් තියෙනවා. ඒ කියන්නේ කල්බදු වාරි කියන්නේ වර්තමාන අගයට අමතරව මූලික ගෙවීමකුත් මේ අභ්‍යාසයේ තියෙනවා. ඒතර මතක් කරගන්න භාවිතයි තියතිවත්කම් ගිණුමට වාර්තා කරන දවසේ කල්බදු වාරි කියන්නේ වර්තමාන අගය දානවා වගේම මූලික ගෙවීමක් දානවා. හැබැයි කල්බදු වගකීම් ගිණුමට යන්නේ කල්බදු වාරි කියන්නේ වර්තමාන අගය විතරයි. අපි බලමු දැන් මේ අභ්‍යාසයේ ඒ ගැළපිල්ල කෙරෙහි. එතකොට භාවිතයි තියතිවත්කම් වල පළවෙනි පියවර තමයි කල්බදු වාරි කියන්නේ වර්තමාන අගය. කල්බදු වාරි කියන්නේ වර්තමාන අගය අපිට දීලා තියෙනවා 4560ක්. ඒතර එකී 4560 නිවැරදිව ගිණුම්ගත කර ඇත කියලාත් ගාන දීලා තියෙනවා. එහෙනම් අර භාවිතයි තියතිවත්කම් ගිණුමේ තියෙන 6000 ඇතුලේ ඔය කියන වර්තමාන අගය වන 4560 තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මේ වත්කම අත්පත් කරගත දවසේ මූලික ගෙවීමක් කරලා තියෙනවා 1440ක. මේකත් නිසි පරිදි ගිණුම්ගත කරලා තියෙනවා කියලා අපිට කියනවා. එහෙනම් භාවිතයි තියතිවත්කම් ගිණුමේ තියෙන 6000 ඇතුලේ 4560 තියෙනවා. ඊට අමතරව 1440 තියෙනවා. මම ඔයාලට වෙනම පෙන්නලක් තියෙනවා.
මේ 6000 සැදුම්ලත් වන්නේ කෙසේද කියන වග. භාවිතයි ඇති වත්කමට අර කල්බදු වාර කියන්නේ වර්තමානයේ ආහාර කරනකොට ඒ කියන්නේ සටහන තමයි කල්බදු වගකීම් ගිනමඩ බැර වෙනවා. ඒ කියන්නේ අනාගතයේ ගෙවන්න තියෙන වාරිකවල වර්තමාන අගය එක පැත්තකින් වත්කම් ගිනමඩ යනවා. අනිත් පැත්තෙන් කල්බදු නාහිමියන්ට ගෙවන්න සිද්ධ වෙනවා. කල්බදු වගකීම් ගිනමඩ බැර වෙලා තියෙනවා. ඒතර ඒ ගිනුම් සටහන් දෙකම නිසි පරිදි ගිනුම්ගත වෙලායි තියෙන්නේ. මම යටින් සටහන් ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම ගිනුම් ශේෂයන් හැදිලා තියෙන ආකාරයත් මම ඔයාලට දීලා තියෙනවා. දැන් පේවර දෙකක් සටහන් කරලා ඉවරයි. එකක් තමයි කල්බදු වාර කියන්නේ වර්තමාන අගය. ඒක සටහන් වෙලා ඉවරයි. දෙක මූලික ගෙවීම. ඒකත් සටහන් වෙලා ඉවරයි. දැන් තුන මේ අවුරුද්දට අදාළ පොලිය. ඒතර අභ්‍යාසය අපිට දීලා තියෙනවා මේ අවුරුද්දට අදාළ පොලියත් ඊළඟ අවුරුද්දට අදාළ පොලියත් දෙකම අපිට දීලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්දට අදාළ පොලිය අපිට සිද්ධ වෙනවා කල්බදු පොලි ගිනුම වියදම් ගිනුම හර කරලා අනිත් පැත්තෙන් කල්බදු වගකීම් ගිනුමට බැර කරන්න. ඒ කියන්නේ කල්බදු නාහිමියන්ට ගෙවන්න තියෙන ගානේ ඒ ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕනේ. අනිත් පැත්තෙන් වියදමක්සේ කල්බදු පොලි ගිනුමට ගන්නත් ඕනේ. එතකොට වර්ෂයේ කල්බදු පොලි වියදම මූල්‍ය පිරිවැයක්සේ වියදම් ලයිස්තුවට යන්න ඕනේ. වියදම් ලයිස්තුවට දාලා තමයි අපි ලාභ ගිනුමට ගෙනියන්නේ. ඊට පස්සේ භාවිතයිති ඇතිවත්කමේ ඊළඟ පියවර. දැන් අපි මූලික ගෙවීම දැම්ම, කල්බදු වාර කියන්නේ වර්තමාන අගය දැම්ම, වාර්ෂික පොලිය දැම්ම. දැන් අපිට තියෙන්නේ වර්ෂයට අදාළ වාරිකය ගෙවන්න. දැන් අපිට බැලුවොත් එimhe මේ වර්ෂයට අදාළ වාරිකය ගෙවලාද කියලා ගානේ කොහෙවත් තැනක කියන්නේ මේ අවුරුද්ද අවසානයේ වාරිකය ගෙවලා කියලා. එහෙනම් මේ අවුරුද්දේ වාරිකය ගෙවුවා නම් කල්බදු නාහිමි ගිණුමේ තියෙන ශේෂය වාරිකයේ ප්‍රමාණයෙන් අඩු වෙන්න ඕනේ. එහෙම අඩු වෙලත් නැහැ. එහෙනම් අපිට පේනවා මේ අවුරුද්දේ වාරිකය තාම ගෙවලා නැහැ කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අවුරුද්දේ වාරිකය ගෙවිය යුතු වාරිකයක්සේ ගිණුම්ගත කරන්න. ඒතර ඒකදී සරණ තමයි කල්බදු වගකීම් ගිණුම හර ගෙවිය යුතු කල්බදු වාරික ගිණුම බැර කරන්න ඕනේ. වගකීමක්සේක ජංගම වගකීම් වල නිරූපණය කරන්නත් ඕනේ. අනිත් පැත්තෙන් කල්බදු වගකීමේ ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඒක ඇත්ත වශයෙන්ම ගෙවලා නැහැ. ඒ නිසා ගෙවිය යුතුයි. ඒක ඉතා කෙටි කාලයේදී ගෙවන්න ඕන නිසා වෙනම කල්බදු වාරික උපචිත කල්බදු වාරිකයක්සේ වෙනම ජංගම වගකීම් වල නිරූපණය කරනවා. හරි ඊට පස්සේ බලන්න මම මේ ගෙවිය යුතු කල්බදු වාරිකය එහෙමත් උපචිත කල්බදු වාරිකය වෙනත් ගෙවිය යුතු දෑවල සටහන් අංක 7 නිරූපණය කරලා තියෙනවා 1440යි කියලා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා කල්බදු වගකීම ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කරන්න. එතනදී අපි දන්නවා වාර්තාකරණ කාලච්ඡේදයෙන් පස්සේ මාස 12ක් ඇතුළත ගෙවන ප්‍රමාණය ජංගම වගකීම්සේ නිරූපණය වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ කියන්නේ මාස 12කටත් පස්සේ ගෙවන ප්‍රමාණය ජංගම නොවනසේ නිරූපණය වෙන්න ඕනේ. අපි දැන් ඒක ගැලපෙන්නත් සාකච්ඡා කරමු. හරි එතකොට බලන්න කල්බදු වගකීම් ගිණුමේ ආරම්භක හඳුනා ගැනීම 4560ක් තිබ්බා. ඊට පස්සේ වර්ෂයේ පොලිය 456ක් අපි ගිහිලා බැර කළා. ඊට අමතරව වර්ෂයේ ගෙවිය යුතු වාරිකය ගෙවලා තිබ්බේ නැහැ. නමුත් කල්බදු වගකීම් ගිණුමෙන් ඒක වෙනම අයින් කරලා ගෙවිය යුතු කල්බදු වගකීම් ගිණුමකට දැම්මා. වෙනම 1440ක් වෙනම වගකීමක්සේ නිරූපණය කළා. එතකොට මේ අවුරුද්ද අවසාන වෙනකොට කල්බදු වගකීම් ගිණුමේ 3576ක් දැන් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ 3576 අපිට බෙදන්න වෙනවා ජංගම සහ ජංගම නොවන ලෙස. ඒතර අපි දන්නවා වාර්තාකරණ කාලච්ඡේදයේ අන්තිම දවසේ ඉඳලා මාස 12ක් ඇතුළත ගෙවන වාරික ජංගම. ඊට පස්සේ ගෙවන ඒවා ජංගම නොවන වගකීම්. එහෙනම් අපි දන්නවා ඊළඟ අවුරුද්දේ ගෙවන වාරිකය කීයක්ද? සාමාන්‍ය එක අවුරුද්දක වාරිකය 1440. එහෙනම් ඊළඟ අවුරුද්දේ ගෙවන වාරිකය 1440 මේ අවුරුද්ද අන්තිමේ ඉඳලා මාස 12ක් ඇතුළත ගෙවනවා. හැබැයි ඒ වාරිකය ඇස්සේ ණයයි පොලියයි දෙකම තියෙනවා. එහෙනම් ওই වාරිකය ඇතුළේ තියෙන ණය වාරිකය ඉතුරු වෙන නම් පොලිය අයින් කරන්න ඕන. ඒතර අපි කොහොමද පොලිය අයින් කරන්නේ? ඒතර මේ අවුරුද්දේ පොලිය ඊළඟ අවුරුද්දේ පොලිය අපිට ගන්න දීලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්දේ පොලිය අපි ඉස්සලා ගිණුම් තිබ්බ වර්ෂයේ වියදම සේ. එහෙනම් ඊළඟ අවුරුද්දේ පොලිය 357යි කියලා ගානේ උඩින් මම පෙන්නලා තියෙනවා. අපිට ගැළපිල්ල දීලා තියෙනවා. එහෙනම් අන්නේ 357 තමයි ඔන්න ඔය කියන ඊළඟ අවුරුද්දේ වාරිකය ASCII තියෙන පොලි කොටස. එහෙනම් 1440න් 357ක් අයින් කළොත් අපිට එනවා ඊළඟ අවුරුද්දේ ගෙවන ණය වල වටිනාකම. ඒක 1083යි. එතකොට මේ අවුරුද්ද අවසාන වෙද්දී සමස්ත කල්බදු වගකීම 3576යි නම්
ඒකෙන් 1083ක් අයින් වුණොත් හෙවත් ජංගම කොටස අයින් වුණොත් ජංගම නොවන වගකීම් එනවා 2493ක්. ඔබට බලන්න මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ ජංගම වගකීමයි ජංගම නොවන වගකීමයි. ඒ කියන්නේ කල්බදු වගකීම ජංගම සහ ජංගම නොවන ලෙස නිරූපණය කරලා තියෙනවා ඒ අදාළ වටිනාකම්. දැන් අපි මේ භාවිතයිති ඇති වත්කම ෂෙයා කරන්න ඕනේ. මේ වත්කම ෂෙයා කරද්දී මෙතන විශේෂත්වයක් තියෙනවා භාවිතයිති ඇති වත්කමට සුන්බුන්නගයක් තියෙනවා අවශේෂකයක් තියෙනවා. එහෙනම් අපි සාමාන්‍ය LKS 16 පරිදි මූලික මිනුම්කරණය කළා. මූලික මිනුම්කරණයෙන් පස්සේ ෂෙයා කරද්දී මේ කියන සුන්බුන්නගය අඩු කරලා අයිතිය මාරු වෙනවා. අයිතිය මාරු වෙන නිසා පළදායි ජීව කාලයේ මත ෂෙයා කරන්න ඕනේ. දැන් අපි කල්බදු වත්කම් සම්බන්ධයෙන් නැත්නම් භාවිතයිති ඇති වත්කම් සම්බන්ධයෙන් පියවර කිහිපයක්ම ඉවර කළා. එතකොට දැන් අපි ඉන්නේ අන්තිම පියවරේ. මොකද මේ භාවිතයිති ඇති වත්කම අපි ෂෙයා කරන්න ඕනේ. එතකොට අපි දන්නවා භාවිතයිති ඇති වත්කමක් ෂෙයා කරන්න යද්දී අපි අයිතිය මාරු වේ නම් වත්කම ෂෙයා කරන්නේ පළදායි ජීව කාලයේ මත. එතකොට අයිතිය මාරු නොවේ නම් කල්බදු කාලය ජීව කාලය යන දෙකෙන් අඩු වගේ මත තමයි අපි ෂෙයා කරන්නේ. එතකොට මේ අභ්‍යාසය අපිට ගානේ කියනවා කල්බදු ගැනුම් කරට අයිතිය මාරු වේ. එහෙනම් අපිට මේ වත්කම ෂෙයා කරන්න වෙන්නේ පළදායි ජීව කාලයේ මත. එහෙනම් පළදායි ජීව කාලයේ කල්බදු කාලයේ මේක දෙකම එකයි අවුරුදු 4යි. ඒ වුණත් අපි තියරි ඔළුවේ තියාගන්න ඕනේ කල්බදු කාලයට නෙවෙයි මේ වත්කම ෂෙයා කරන්නේ ජීව කාලයේ මත. එතකොට දැන් අපිට තියෙනවා භාවිතයිති වත්කම් ගිණුම රුපියල් 6000ක ශේෂයක් තියෙනවා. දැන් අපි මේක ෂෙයා කරන්න යද්දී අපිට අදාළ වෙන්නේ LKS 16. LKS 16 ෂෙයා කරද්දී අපිට තියෙනවා පිරිවැය 6000ක්. එතන මේ ගාන විශේෂත්වය තමයි අවශේෂකයක් සුන්බුන්නගයක් දීලා තියෙනවා. එහෙනම් අපි සුන්බුන්නගය අඩු කළොත් 6560ක් අඩු කරලා ඔය කියන පළදායි ජීව කාලයෙන් බෙදුවොත් අන්න අපිට එනවා මේ අවුරුද්දේ ෂය 1360ක්. එහෙනම් අන්නේ ෂය ටික අපි ලාභ ගිණුමට වියදමක්සේ ගන්න ඕනි. අනිත් පැත්තෙන් සමූචිත ෂය ගිණුම බැර වෙන්නත් ඕනි. ඔකට බලන්න මම භාවිතයිති ඇති වත්කමේ වාර්ෂික ෂය වියදමක්සේ වියදම් ලයිස්තුවේ බෙදා හැරීමේ වියදමක්සේ ඔය කියන 1360 නිරූපණය කරලා තියෙනවා. මෙතන දාලා තමයි ලාභ ගිණුමට පස්සේ අපි ගෙනියන්නේ. ඊට පස්සේ භාවිතයිති ඇති වත්කමේ සටහන් අංක 5 බලන්න මූලික පිරිවැය නැත්තම් මූලික මිනුම්කරණයෙන් අපිට ආව රුපියල් 6000ක් වත්කමේ අගයසේ. ඊට පස්සේ වාර්ෂික ෂය තියෙනවා 1360ක්. ඒක අඩු කරපුවාම වර්ෂ අවසානයේ ධාරණ අගය 4640ක් නිරූපණය වෙනවා සටහන් අංක 5. භාවිතයිති ඇති වත්කම් ආරම්භක මිනුම්කරණය කළා. මූලික ගෙවීම් කළා. ඊට පස්සේ කල්බදු පොලිය ගිණුම් තිබ්බා. කල්බදු වාරිකයේ ගිණුම් තිබ්බා. කල්බදු වගකීම ජංගම සහ ජංගම නොවන ලෙස බෙදුවා. ඊට පස්සේ කල්බදු වත්කම එහි පළදායි ජීව කාලය මත ෂය කළා. අවසානයේ සියලු ඉලක්කම් සුද්ධ කරලා අපි ගෙනලා තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ දක්වා භාවිතයිති ඇති වත්කම් සම්බන්ධයෙන් සියලු ශේෂයන් මම දැන් නිරූපණය කරලා තියෙනවා. හරියම මේ ළඟට තියෙන ගැළපිලි අංක 2 බැංකු ණය ගැළපීම. ඒතර බැංකු ණය පොලිය මාස 6කට ගෙවන්න ඕනේ. මොකද මේ ණය අරන් තියෙන්නේ ගිණුම් වර්ෂයේ මැද දවසක. එන එදා සිට ගිණුම් වර්ෂයේ අවසාන වන දින දක්වා බැංකු ණය පොලිය බලන්න ඕනේ. ඊට අමතරව මේ බැංකු ණය ජංගම සහ ජංගම නොවන ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වර්ග කරන්න ඕනේ. වාර්තා කරන කාලෙදී පස්සේ මාස 12ක් ඇතුළත ගෙවන්න තියෙන ප්‍රමාණය ජංගම වගකීම් ලෙස ඊට පසුව ගෙවන්න තියෙන ඒවා ජංගම නොවන ලෙස වර්ගීකරණය කරන්න ඕනේ. එතකොට අපිට දීලා තිබ්බ බැංකු ණයේ වටිනාකම රුපියල් 2000ක් කියලා. එතන බැංකු ණය පොලි අනුපාතය 10%යි. එතන මේ බැංකු ණය අරන් තියෙන 2019 10/1 ගිණුම් වර්ෂයේ හරි මැද. එහෙනම් අපි පොලි ගෙවන්න ඕනේ මාස 6කට විතර. එහෙනම් 2000ට 10%ක් 12න් 6ක් බැලුවොත් වර්ෂයට දාලා පොලි එනවා රුපියල් 100ක්. එතන මෙන්න මේ පොලිය තාම ගෙවලා නැහැ. එහෙනම් මේ පොලිය මම මූල්‍ය වේදම් ගිණුමට හර කරනවා, ගෙවිට පොලිය ගිණුමට බැර කරනවා. මේක වෙනම පොලිය අයිතමයක් සේල වියදම් ලයිස්තුවට ගෙනිච්චත් කමක් නැහැ. නමුත් මම මූල්‍ය වේදම් ගිණුමට දාලා මම ගත්ත විදිය තමයි මූල්‍ය වේදම් ගිණුමට හර කරලා ඊට පස්සේ ගෙවිට පොලිය ගිණුමට බැර කරලා තියෙනවා රුපියල් 100. ඊට පස්සේ බලන්න මූල්‍ය වියදම් 1200ක් තිබ්බා. වර්ෂයේ බැංකු ණය පොලිය 100ත් එක්ක මුළු මූල්‍ය වියදම 1300 මම වියදම් ලයිස්තුවට ගෙනලා තියෙනවා මූල්‍ය පිරිවැය යටතේ. ඊට පස්සේ වර්ෂයට අදාළ පොලිය ගෙවලා තිබ්බේ නැහැ. අන්නේ ගෙවන්න තියෙන පොලිය උපචිත පොලිය මම සටහන් අංක 7
වෙනත් ගෙවිය යුතු දෑසේ නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ බැංකු ණය ජංගම සහ ජංගම නොවනසේ බෙදන්න වෙනවා. ඒතර අපිට ගානේ කියනවා දැන් මේ අවුරුද්දේ තමයි මේ ණය අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ ණය ගෙවනවා වාර්ෂික 4කින්. එතකොට මේ ණය රුපියල් 2000යි නම් එක වාරිකයක් වෙනවා 2000 බෙදීම 4 500. එතකොට ඒ වාරිකය තුල තියෙන්නේ මම 2000 තමයි බෙදුවේ 4ෙන්. එතකොට 2000 කියන්නේ ණය මුදල. එහෙනම් ණය මුදල 4ෙන් බෙදුවොත් එන්නේ 500යි කියලා ඒ ණය මුදලම තමයි. එහෙනම් ජංගම ණය මුදල 500යි. ජංගම නොවන ණය මුදල 2000න් 500ක් අයින් වුණොත් 1500ක් වෙනවා ජංගම නොවන ණය මුදල C. හරි. එතකොට දැන් බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඔය කියන ණය මුදල ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් සේම නිරූපණය කරලා තියෙනවා. ඊළඟට ගැළපිලි අංක 3 දේපල පෙරේත උපකරණ ගැළපිල්ල. එතන ළමයි ඉතා විශාල සංකීර්ණ අභ්‍යාස මොකුත් නැහැ. ෂය කිරීම සම්බන්ධයෙන් ඉතා සරල අවස්ථාවන් කීපයක් තියෙන්නේ. නමුත් ගැළපිලි අංක 7 තියෙනවා දේපල පෙරේත උපකරණ ප්‍රත්‍යයග්‍රහණ ගැළපිල්ල. එහෙනම් මේ වෙලාවේ අපිට සිද්ධ වෙනවා ගැළපිලි අංක 3 සහ ගැළපිලි අංක 7 එකවර සාකච්ඡා කරන්න. එහෙනම් ගැළපිලි අංක 3ත් එක්ක අපි ගැළපිලි අංක 7ත් බලන්න වෙනවා. ඒ දෙක එකට තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. මුලින්ම අපි ගැළපිලි අංක 3 කෙරෙහි අවධානය යොමු කළොත් එතන තියෙනවා ළමයි ක්ෂයානුපාත, ගොඩනැගිලි වල පළදායි ජීව කාලය, මෝටර රථවල ක්ෂයානුපාතයන්, ඊට පස්සේ යන්ත්‍ර උපකරණ වල සුන්බුන්නගේ සහ ජීව කාලයන්. මම මේ ගැළපිල්ලට යන්න කලින් මම ආයෙත් ඔයාව ගෙනියනවා ශේෂ පරීක්ෂම කෙරෙහි අවධානය ඔයාගේ යොමු කරනවා. බලන්න ශේෂ පරීක්ෂම කියවන වෙලාවෙත් මම කිව්වා එතන ශේෂ පරීක්ෂමේ දේපල පිරියද උපකරණ වල පිරිවැය හෝ වේවා ධාරණාගේ හෝ වේවා සමූචිත ෂය සම්බන්ධයෙන් දිනයක් දීලා තිබෙන්නේ නැහැ. ඊට අමතරව මම ඔයාලට මෙතන රතු පාටින් පෙන්නලා තියෙනවා දේපල පිරියද උපකරණ වාර්ෂික ෂය වියදමක්සේ හරපැත්තේ තියෙනවා. ඒතර අපි දැන් මේ වෙලාවේ තේරුම් ගන්න ඕන කාරණේ 2020 3:31කට තියෙන ශේෂ පරීක්ෂමේ යම්කිසි වටිනාකම වෙනස් වෙනවා නම් ඔය කියන දිනයට වඩා ඒ දිනේ විශේෂයෙන් දෙන්න ඕනේ. උදාහරණයක්සේ ආරම්භක තොගය දුන්නොත් ඒකේ දිනේ දෙනවා අපිට. ආරම්භක ෂේ දුන්නොත් ඒකේ දිනේ දුන්නා මීට කලින් ගණන් වල. හැබැයි මෙතන එහෙම දිනයක් දීලා නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ ගිණුම් වර්ෂ අන්තිම දවසට DPU වලගෙන් සමූචිත ෂයාගයන්. එතන මම ඔයාලට යටින් වෙනම බැරපැත්තේ තියෙන ඉලක්කම් වලට ඊතලක් ගහලා පෙන්නලා තියෙනවා 2020 3:31කට සමූචිත ෂේ තමයි මෙතන මේ දීලා තියෙන්නේ. එහෙනම් වර්ෂයේ ෂේ වෙලා ඉවරයි. සමූචිත ෂේ තියෙන ගිණුම් වර්ෂය අගට. එතන දේපල පෙරේත උපකරණ වල වටිනාකම් තියෙන ගිණුම් වර්ෂය අගට. එතකොට දැන් අපි මොකද කරන්නේ? හැබැයි අපිට සිද්ධ වෙනවා දේපල පිරියත උපකරණ සටහනේ ආරම්භක ශේෂය එකතු කිරීම, ඉවත් කිරීම, ප්‍රත්‍යයග්‍රහණ ඒවා වෙන වෙනම ඉලක්ක නිරූපණය කරන්න වෙනවා. ෂය සම්බන්ධයෙන් ආරම්භක ෂය, ආරම්භක සමුච්චය ෂය, වර්ෂයේ ෂය කිරීම, ඉවත් කිරීම, ප්‍රත්‍යයග්‍රහණ ඒවා වෙන වෙනම නිරූපණය කරන්න වෙනවා. එහෙනම් වර්ෂයේ ෂය වෙලා තිබ්බත් අපිට සිද්ධ වෙනවා වර්ෂයට දාලා ඉලක්කම් වෙන වෙනම ගණනය කරන්න. එහෙනම් අපි එකින් එක අවධානය යොමු කරමු. එතකොට මීළඟට තියෙන ගැළපිලි අංක 3 රෝම ඉලක්කම් 1 ගොඩනැගිලි ෂය ගැළපීම. එතකොට ගොඩනැගිලි ෂය කරන්න කලින් බලන්න ඕනේ ගැළපිලි අංක 3 සම්බන්ධිතයි ගැළපිලි අංක 7ත් එක්ක. එහෙනම් බලන්න ඕනේ ගොඩනැගිලි සම්බන්ධ දෙයක් ගැළපිලි අංක 7 තියෙනවා. ඔව් ගොඩනැගිලි ප්‍රත්‍යයග්‍රහණයක් තියෙනවා. ඊට පස්සේ බලන්න ඕනේ මේ ප්‍රත්‍යයග්‍රහණය වෙලා තියෙන්නේ ගිණුම් වර්ෂයේ මුලද මැදද අගද. අපි ගැළපිලි අංක 7 කියනවා ගිණුම් වර්ෂයේ අග තමයි මේ ප්‍රත්‍යයග්‍රහණය වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ගොඩනැගිලි ෂය කරද්දී ප්‍රත්‍යයග්‍රහණය වෙලා තියෙන ගිණුම් වර්ෂයේ අග නිසා අපිට පුළුවන් දැනට පොත්වල තියෙන අගය පළදායි ජීව කාලය මත ෂය කරන්න. ෂය කරලා ඉවර වෙලා අපිට පුළුවන් ප්‍රත්‍යයග්‍රහණ ගැළපිල්ලට යන්න. එහෙනම් අපි ඉස්සල්ලාම ගොඩනැගිලි ෂය කරලා ඉමු. ගන්න තුන්වෙනි ගැළපිල්ලේ රෝම ඉලක්කම් 1 ගොඩනැගිලි ෂය. ඒතර අපිට කියනවා ගොඩනැගිලි වල පළදායි ජීව කාලය වර්ෂ 40යි. වර්ෂ 40යි නම් අපිට ගොඩනැගිලි ෂය කරන්න වෙනවා සුන්බුන්නගයක් දීලා නැහැ. ඒතර ප්‍රත්‍යයග්‍රහණ කතාවකුත් තියෙනවා. ප්‍රත්‍යයග්‍රහණ කතාව තියෙන්නේ ගැළපිලි අංක 7. හැබැයි ප්‍රත්‍යයග්‍රහණය වෙලා තියෙන ගිණුම් වර්ෂයේ අග. එහෙනම් ගිණුම් වර්ෂයේ පුරාවටම තිබිලා තියෙන්නේ පිරිවැය. එහෙනම් ගිණුම් වර්ෂයේ පුරාවටම අපි ෂය කරන්න ඕනේ පිරිවැය මත. ඊට පස්සේ තමයි ගිණුම් වර්ෂයේ අගට ගිහිල්ලා ශුද්ධාගේ හොයාගෙන එදාට ධාරණගේ හොයාගෙන ප්‍රත්‍යයග්‍රහණය කරන්න ඕනේ. එහෙනම් අපි දැනට පිරිවැය තියෙන 4000 ජීව කාලය වන වසර 40න් බෙදුවොත් මේ අවුරුද්දට දාලා ෂය රුපියල් 100යි. ඒත් අපි කලින් සාකච්ඡා කළා ෂය අනම්මනම් ඔක්කොම ගිණුම්ගත වෙලා ඉවරයි. එහෙනම් අපි හැබැයි DPU සටහනට මේ 100 වෙනම ගෙනියන්න ඕනේ. වියදල් ලයිස්ට් වල මේ 100
වෙනම ගෙනියන්න ඕනේ. ඒතර මම ඔයාලට පෙන්නලා තියෙනවා බලන්න දේපල පෙරියත උපකරණ මත වාර්ෂික ෂෙයා ගිණුමේ 750ක් තියෙනවා. අන්නේ 750 ඔන්න ඔය කියන රුපියල් 100 දැනටමත් ගිණුම්ගත වෙලායි තියෙන්නේ. ඒක මම ඔයාලට රතු පාටින් වෙනම පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ගොඩනැගිලි වලට අදාළ සමෝචිත ෂෙයා ගිණුමේ අපිට දීලා තියෙන අවසාන ශේෂය මම දිනෙත් එක්කම දීලා තියෙනවා රුපියල් 1000යි. එහෙනම් ওই 1000 ගිණුම්ගත වෙච්ච රුපියල් 100ක ෂෙයා තියෙනවා. එහෙමනම් ඔය 1000න් වර්ෂයට දාලා ෂෙයා අයින් කළොත් රුපියල් 100 ආරම්භක ෂෙයා රුපියල් 900ක් කියලා මම ඔයාලට වෙනම නිරූපණය කරලා පෙන්නලා තියෙනවා. අපිට බලන්න මම වියදම් ලයිස්තුවේ ඔයාලට පෙන්නලා තියෙනවා දීපල පිරියත උපකරණවල මුළු ෂෙයා පරිපාලන වියදමක්සේ ගන්න කියලාත් ගන්න කියලා තියෙනවා. ඒතර මම ඒක පරිපාලන වියදම් වලට දාලා ඒක තුල මේ කියන ගොඩනැගිලි ෂෙයා රුපියල් 100 නිරූපණය වෙන බව මම ඔයාලට වෙනම ඊතලකින් පෙන්නලා තියෙනවා. ගැළපෙළි අංක 7 ගොඩනැගිලි ප්‍රත්‍යාගන. එතකොට මේ ගොඩනැගිලි ප්‍රත්‍යාගනේ දැන් අපි ප්‍රත්‍යායනය කරන්න කලින් ෂෙයා කරලා ගිණුම් වර්ෂය අවසානට අවිලා තියෙනවා. එතකොට මේ ගොඩනැගිලි ප්‍රත්‍යාගනය කරද්දී මේ ගොඩනැගිලි මීට කලින් ප්‍රත්‍යාගනය කරලා තියෙනවා. මීට කලින් ප්‍රත්‍යායනය කරලා ප්‍රත්‍යන ලාභයක් තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රත්‍යන ලාභයක් තියෙන වෙලාවක ඊට පසු අවස්ථාවක ප්‍රත්‍යාගනයක් කරද්දී ආයෙත් ප්‍රත්‍යාගන ලාභයක් ආවොත් අපිට මේ ප්‍රත්‍යයන සංචිතයට නැවත එකතු කරන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් ප්‍රත්‍යන ලාභයක් ආවොත් දැන් අපි තියරි මතක් කරගන්න ඕනේ. ඒතර ඒ ලාභය හැකි උපරිමයක් ඔය කියන සංචිතයෙන් කපා හැරලා ඒ සංචිතයේ ලාභය කපා හරින්න මදි වුණොත් ඉතිරි අඩුපාඩුව අපිට ලාභ ගිණුමට ගෙනියන්න වෙනවා. ලාභ ගිණුමේ වෙනත් වියදමක් ලෙස ගෙනියන්න වෙනවා. දැන් අපි බලමු ඒ ගැළපෙල්ල කොහොමද අපි කරන්න කියලා. හරි. එතකොට මේ ගොඩනැගිලි ප්‍රත්‍යාග්‍රහණය වෙන්නේ ගිණුම් වර්ෂයේ අග. දැන් අපි ගිණුම් වර්ෂය අගට ඇවිල්ලා වර්ෂය ෂෙයා කරලාත් ඉවරයි. එතකොට ගොඩනැගිලි සමෝචිත ෂෙයා ගිණුමේ තියෙනවා රුපියල් 1000ක ශේෂයක්. ඒක තුල අපි දැක්කා ආරම්භක ෂෙයා තියෙනවා වර්ෂයේ ෂෙයාක් තියෙනවා. දැන් ප්‍රත්‍යාග්‍රහණය කරන්න යද්දී මෙතෙක් ෂෙයා අපි වත්කම් ගිණුමට මාරු කරලා අහෝසි කරන්න ඕනේ. එහෙනම් අපි දානවා ෂෙයා වෙන් කිරීම ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර කියලා රුපියල් 1000ක් දානවා. එතකොට ගොඩනැගිලි වල අදට ධාරණාගය අදට ශුද්ධාගය රුපියල් 3000ක් එනවා. ඒතර මේ ගොඩනැගිල්ල ප්‍රත්‍යාග්‍රහණය වෙලා තියෙන්නේ 2500කට. ඒතර 3000ක ධාරණාගයක් තියෙන එක 2500කට ප්‍රත්‍යාග්‍රහණය වුණොත් අපිට පේනවා ප්‍රත්‍යාග්‍රහණ ලාභයක් රුපියල් 500ක. ඊට පස්සේ බලමු මේ ප්‍රත්‍යාග්‍රහණ ලාභයේ 500 අපි කොහොමද ගිණුම් තියන්නේ කියලා. ඒතර අපි දන්නවා වත්කම් ප්‍රත්‍යාග්‍රහණයකදී යම්කිසි අලාභයක් ආවොත් ඒ අලාභය අපි දැනට ප්‍රත්‍යාග්‍රහණ සංචිතයක් තිබේ නම් හැකි උපරිමයක් ඒ අලාභයේ සංචිතය ලියා හරිනවා. ඊට පස්සේ සංචිතය අපිට මදි වුණොත් ඒ මදි පාඩු වෙන ගාන අපි ලාභ ගිණුමෙන් ලියා හරිනවා. ඒතර අපිට 7 වෙනි ගැළපෙළ කියනවා දැනට තියෙන ප්‍රත්‍යාග්‍රහණ ලාභ ගිණුමේ ගොඩනැගිලි ප්‍රත්‍යාග්‍රහණ සංචිතය කියලා රුපියල් 300ක් තියෙනවා. ලක්ෂ 3ක් තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂ 3 අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ අලාභය ලියා හරින්න. එහෙනම් ළමයි රුපියල් 500ක අලාභයෙන් රුපියල් 300ක් අපි ගන්න දහස් වල යන්නේ රුපියල් 300ක් අපිට සංචිතේ ලියා හරින්න පුළුවන්. සංචිත ගිණුම හර වෙනවා 300. ඒතර 500න් 300ක් සංචිතෙන් කැපුවට පස්සේ තව 200ක් තියෙනවා. අන්නේ 200 අපිට ලාභ ගිණුමෙන් ලියා හරින්න වෙනවා. ලාභ ගිණුම හර 200. ඒතර 300 200යි 500යි මේ මුළු 500ම වටිනාකමෙන් වත්කමේ ධාරණාගය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩනැගිලි ගිණුම බැර 500යි. හරි. එතකොට බලන්න ළමයි මම දාලා තියෙනවා ප්‍රත්‍යන සංචිත ගිණුමෙන් හර කරලා ලියා හැරලා තියෙනවා 300ක්. ඔයාලට පේනවා මේ ගිණුමේ. ඊට අමතරව ගොඩනැගිලි ගිණුමට බැර වෙලා තියෙනවා ලාභ ගිණුමෙන් කපා හැරෙන 200. ඒ වගේම ප්‍රත්‍යන සංචිතෙන් කපා හැරෙන 300. එතකොට ඒ අනුව ගොඩනැගිලි ගිණුමේ අවසාන ශේෂය 2500ක් බවට පත් වෙලා තියෙනවා. ඒතර ප්‍රත්‍යන සංචිත ගිණුමේ තිබ්බේ ගොඩනැගිලි ප්‍රත්‍යන සංචිතය විතරක් නෙවෙයි තව ඉඩම් ප්‍රත්‍යන සංචිතයක් තියෙනවා. ඒතර 1500 300ක් ගිහිල්ලා ඉතුරු 1200 ප්‍රත්‍යන සංචිතය ඉතුරු වෙනවා. ඒතර මේ සියලු කරුණු කාරණා DPU සටහනේ සහ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ අපි පස්සේ නිරූපණය කරන්නත් ඕනි. එතකොට ඔයාලට පේනවා ලාභ ගිණුමෙන් ලියා හරින ප්‍රත්‍යන ලාභය රුපියල් 200 ලාභ ගිණුමට දාන්න කලින් වියදම් ලයිස්තුවේ වෙනත් වියදමක්සේ මම නිරූපණය කරලා තිනවා ගොඩනැගිලි ප්‍රත්‍යාග්‍රහණ ලාභ රුපියල් 200යි කියලා. හරි. ඊට පස්සේ බලන්න ළමයි අර ප්‍රත්‍යාග්‍රහණ සංචිතය ලියා හරින රුපියල් 300.
ඒක අපිට එකපාරේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගෙනියන්න බෑ. ඒක අපිට සිද්ධ වෙනවා ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් වල ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරලා ගොඩනැගිලි ප්‍රත්‍යයන ලාභ ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරලා පස්සේ මුළු විස්තීර්ණ ආදායම හරහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගෙනියන්න සිද්ධ වෙනවා. මම ඒ බව ඊතලකින් පල්ලෙන් පොඩි සටහනකුත් දාලා තියෙනවා. පස්සේ බලමු හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය හදද්දී මේක කොහොමද හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය නිරූපණය වෙන්නේ කියලා. අපිට බලන්න දීපල පිරියත උපකරණ සටහනේ ගොඩනැගිලි කොහොමද නිරූපණය කරන්නේ. එතන බලන්න ආරම්භයේ 4000 තිබ්බ පිරිවැය. ඊට පස්සේ ප්‍රත්‍යාග්‍රණය නිසා 500ක් අඩු වුණා. ඒ වගේම ප්‍රත්‍යාග්‍රණය කරද්දී ඡයවෙන් කිරීම ගිණුමේ ශේෂය වත්කම් ගිණුමට මාරු කළා. ඒකම ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරලා තියෙනවා. අවසානයේ 2500ක් වන ප්‍රත්‍යාග්‍රණ අගය වත්කම් ගිණුම නිරූපණය වෙනවා. එතකොට අපි ගියොත් ඡයවෙන් කිරීමේ ගිණුමට හෙවත් සමෝචිත ඡය ගිණුමට එතන අපිට මතකයි ආරම්භක ශේෂය 900ක් තිබ්බා. වර්ෂේෂය 100යි. ගිණුම් වර්ෂය අග තමයි ප්‍රත්‍යාග්‍රණය වෙන්නේ. එතකොට මේ තෙක් ඡය වත්කම් ගිණුමට මාරු වුණා. එතකොට සමෝචිත ඡය ගිණුමේ ශේෂය අවසානයේ බිඳුවක් බවට පත් වෙනවා. ඒ අනුව අවසන් ධාරණාගය හෙවත් අවසන් ශුද්ධාගය ප්‍රත්‍යාග්‍රණාගය වන 2500ට නිරූපණය වෙනවා. හරි. එතකොට ඊළඟට තියෙන ඉඩම් ප්‍රත්‍යාග්‍රණය. එතන ඉඩම් කියන්නේ ඡයවන වත්කමක් නෙවෙයි. ඒ නිසා ඉඩම් ප්‍රත්‍යාග්‍රණය කරද්දී ඒකෙත් බලමු අපි ප්‍රත්‍යන ලාභයක් ආවොත් පාඩුවක් ආවොත්. එතන ප්‍රත්‍යන ලාභයක් ආවොත් කලින් සංජිතයක් තිබේද? ඔව් කලින් සංජිතයක් තියෙනවා. එහෙනම් අපි ඒකට එකතු කරලා ඉදිරිපත් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ප්‍රත්‍යන ලාභයක් ආවොත් අපි කොහොමද කරන්නේ? කලින් සංජිතය මේකේ තියෙනවා. එතකොටත් හැකි උපරිමයක් සංජිතය ලියා හරිනවා. මතිපාඩුවක් වුණොත් අපි ලාභ ගිණුමෙන් ලියා හරින්න ඕනේ. දැන් බලමු ඉඩම් ප්‍රත්‍යාග්‍රණය කරන්නේ කෙසේද යනවා. ළමයි ඉඩම් ප්‍රත්‍යාග්‍රණය කියන්නේ ඡයවන වත්කමක් නෙවෙයි. ඒතර මේ ඉඩමේ ධාරණාගය හෙවත් පොත් අගය 2233කට තියෙනවා 10000. ඒතර මේ ඉඩම ප්‍රත්‍යාග්‍රණය වෙලා තියෙන 12000කට. අපිට ප්‍රත්‍යන ලාභයක් පෙනෙනවා 2000. එහෙනම් එකී 2000 ප්‍රමාණය ලාභයක්නේ අතිරික්තයන්නේ. වත්කමේ අගේ ඒ ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕනේ. ඉඩම් ගිණුම හර. අනිත් පැත්තෙන් ඒක වෙනත් විස්තීර්ණ ආදායමක් හඳුනාගෙන ප්‍රත්‍යාග්‍රණ සංචිත ගිණුමට බැර වෙන්නත් ඕනේ. ඉඩම් ගිණුම හර ප්‍රත්‍යාග්‍රණ සංචිත ගිණුම බැර රුපියල් 2000යි. ඊට පස්සේ ළමයි අපි ඉඩම් ප්‍රත්‍යාග්‍රණයේ DPU සටහනේ නිරූපණය කළොත් ඉඩම් වල ආරම්භක 10000ක් ප්‍රත්‍යාග්‍රණය නිසා වැඩිවීම 2000යි. ඒ අනුව අවසාන ශේෂය හේවත් ධාරණාගය 12000ක් බවට පත් වෙනවා. තමයි ඉඩම් ප්‍රත්‍යාග්‍රණ ලාභය අපි එකපාර ප්‍රත්‍යන සංචිතයට ගෙනියන්නේ. ඒක ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ නිරූපණය කරලා ඉඩම් ප්‍රත්‍යාග්‍රණ අතිරික්තය කියලා රුපියල් 2000ක් පස්සේ මුළු විස්තීර්ණ ආදායම හරහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගෙනියනවා. දැන් මම ඒක සටහනකුත් මෙතනත් නිරූපණය කරලා තියෙනවා. පස්සේ තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගෙනියන්නේ කියලා. හරි. එතන අපි නැවතත් යනවා ගැළපිලි අංක 3 දීපල පිරිත උපකරණ ගැළපිල්ල. ඒකේ රෝම ඉලක්කම් 2 අනිකුත් රත ඡය. අනිකුත් රත ඡය කිරීම. එතන අපිට ගාණ කියනවා අනිකුත් රත 10% ගාණ ඡය කරන්න කියලා. මෙතන අනිකුත් රත කියලා කියන්නේ මොකද අපිට කල්බදු රතයකුත් තිබ්බා. ඒක භාවිතයි තියෙදි වත්කම්. ඒ කතාව අපි දැන් කරලා ඉවරයි. මේ කියන්නේ ශේෂ පරීක්ෂණයේ තියෙන අනිකුත් රත 10% ගාණ ඡය කරන්නලු. එහෙනම් අපි ඒ ගැළපිල්ල වෙත දෙයියොමු. එතකොට ළමයි ශේෂ පරීක්ෂණයේ තිබ්බ අනිකුත් රත කියලා රුපියල් 6000ක ශේෂය. එතන මේකේ සොන්බුන්නගයක් දීලා නැහැ. අපිට කියනවා ගැළපිලි අංක 3 අනිකුත් රත ඡය කරන්න කියලා 10% ගානේ. ඒ අනුව 6000ට 10%ක් කියලා කියන්නේ 600යි. ඒත් අපි කලින් සාකච්ඡා කළා දැන් මේ ඡය ඔක්කොම ගිණුම්ගත වෙලායි තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ වර්ෂයේ ඡය අපිට DPU සටහනට දාද්දී ආරම්භක ඡය සහ වර්ෂ ඡය දෙකට බෙදා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම වාර්ෂික ඡය දැන් ඔයාලට මම පෙන්නලා තියෙනවා වාර්ෂික ඡය වියදම් ගිණුම. ඒකේ 750ක් තියෙනවා. ඒ 750 තුල කලින් ගොඩනැගිලි ඡය රුපියල් 100ක් තිබ්බා. ඒ අනුව මේ අවුරුද්දේ මෝටර රථ ඡය රුපියල් 600ක් ඔන්න ඔය 750 නිරූපණය වෙනවා. ඊට අමතරව මම ඔයාලට පෙන්නලා තියෙනවා සමෝචිත ඡය ගිණුම. ඒතර ඒ සමෝචිත ඡය ගිණුම 2000ක් තියෙනවා. ඒ 2000න් 600ක් මේ අවුරුද්දේ ඡය. ඒකෙන් 1400ක් ආරම්භක ඡය. මොකද ඔය 2000ක සමෝචිත ඡය කියලා කියන්නේ ගිණු වර්ෂයේ මුල ශේෂය නෙවෙයි ගිණු වර්ෂයේ අග ශේෂය. ඒ අනුව වර්ෂයේ 600ක් සහ ආරම්භක ඡය වෙන් කිරීම හෙවත් සමෝචිත ඡය 1400ක් නිරූපණය කරනවා.
හරි. එතකොට මීළඟට තියෙන ළමයි යන්ත්‍රශය ගැලපිල්ලක් සොන්බුන්නගයක් තියෙනවා. ඉතා සරල ගැලපිල්ලක්. අපි දැන් මේ අවස්ථාව කෙරෙහි අවධානය යොමු කරමු. එතකොට බලන්න ළමයි යන්ත්‍රෝපකරණ ෂය යන්ත්‍රෝපකරණවල සොන්බුන්නගයක් අපිට දීලා තියෙනවා. එතන ඒවයි පරිවැය ශීර්ෂ පරීක්ෂමේ තිබ්බ 1400යි කියලා. ඒ අනුව සොන්බුන්නගේ 400යි. අපිට එනවා ශුද්ධ නැත්නම් ෂය කළ හැකි අගය 1000ක්. එතන අපිට දින තුන ගානේ ඵලදායි ජීවකාලය වර්ෂ 20ක් කියලා. එනේ වර්ෂ 20 පුරාවට අපි මේ වත්කම ෂය කරන්න ඕනේ. ඒ අනුව 1000 20ෙන් බෙදුවොත් වර්ෂයට අදාළ ෂය 50ක් කියලා එනවා. එතන මතක තියාගන්න ඕන කාරණේ මේ වාර්ෂික ෂයත් ගිණුම්ගත වෙලා ඉවරයි. එහෙනම් ළමයි DPU මත ෂය වියදම් ගිණුමේ 750ක් තිබ්බා. ඒ 750න් 100ක් ගොඩනැගිලි ෂය 600ක් රත ෂය ඉතුරු 50 මේ කියන යන්ත්‍රෝපකරණ වලට අදාළ ෂය. ඊට අනිත් පැත්තේ යන්ත්‍රෝපකරණ ෂය වෙන් කිරීම ගිණුමේ 400ක් තිබ්බා. ඒක 2023 31. හේවත් අවසාන ශේෂය. අන්නේ අවසාන ශේෂයෙන් 50ක් මේ අවුරුද්දේ ෂය. ඉතුරු 350 ආරම්භක ශේෂය නැත්නම් ආරම්භක ශේෂේ අපි හඳුනා ගන්න ඕනේ. එතකොට වර්ෂයේ ෂය වියදම බලන්න වියදම් ලයිස්තුවේ DPU ෂය කියන 750 ඇතුලේ මුලින් 100ක් ගොඩනැගිලි ෂය දැම්මා. රත ෂය කියලා 600ක් දැම්මා. දැන් යන්ත්‍ර ෂය කියලා තවත් රුපියල් 50ක් එනවා. ඒ අනුව 750 දැනට වියදම් ලයිස්තුවට අපි පරිපාලන වියදමක්සේ දාලායි තියෙන්නේ. ඒක දැන් ඔයාලට මෙතන මම ඔයාලට නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ රත සහ යන්ත්‍රවල ඒ පිරිවැය සහ ෂය වෙන් කිරීම නැත්නම් සමූචිත ෂය අගයන් DPU සටහනට අපි ඇතුළත් කරමු. මුලින්ම රතවල පිරිවැය 6000යි පිරිවැය වෙනස් වුන්නේ නැහැ. යනුව මුලයි අගයි දෙකම 6000යි. සමූචිත ෂය බලන්න ආරම්භයේ 1400ක් තිබ්බා. වර්ෂයේ 600යි. ඒ අනුව අවසාන ෂය 2000යි. ඒ අනුව අවසන් දිනට 2020 331 දිනට ධාරණගේ මෝටර රථවල 4000ක් සේ නිරූපණය වෙනවා. ඊට පස්සේ අපි යනවා යන්ත්‍රවල ආරම්භක ශේෂය 1400 අවසාන ශේෂයත් 1400. යන්ත්‍රවලත් පිළිවෙල වෙනසක් නැහැ. සමූචිත ෂය බලන්න ආරම්භයේ 350ක් වර්ෂයේ ෂය 50ක් අවසාන ශේෂය 400ක්. ඒ අනුව අවසන් ධාරණගේ හේවත් අවසන් යන්ත්‍රවල ශුද්ධාගය 1000ක් සේ නිරූපණය වෙනවා. දේපල පිරියත් උපකරණ ගැලපෙලට දාන සියලු දත්තාරන් ඉවරයි. එහෙනම් අපිට පේනවා DPU සටහනේ එකතුව තීරුවේ අවසන් ධාරණාගයන්ගේ එකතුව ශුද්ධාගයන්ගේ එකතුව 19500යි. එතකොට ළමයි ඔයාලට පේනවා දේපල පිරියත් උපකරණ සටහනේ අවසාන ශේෂය වන 19500 මූල තත්ත්ව ප්‍රකාශයේ අපි නිරූපණය කරලා තියෙනවා ජංගම නොවන වත්කමක්සේ. හරි. එතකොට ඊළඟට තියෙන ගැළපෙලියක් 4 හානි කරන ලාභ සඳහා ඉඩහැරීම. එතකොට අපි දන්නවා හානි කරන ලාභ සඳහා ඉඩහැරීම කරපු ණය ගැතියේ පස්සේ හානිකරණය වුණා. අපි දන්නවා මේ හානි කරන ලාභ සඳහා ඉඩහැරීම ගිණුමෙන් තමයි කපාරින්න ඕනේ. එතකොට මේ අභ්‍යාසයේ තියෙන එවන් ගැළපෙilla එනක් බලමු මේ කටයුතු කොහොමද කරන්න කියලා. එතකොට ළමයි හානි කරන ලාභ සඳහා ඉඩහැරපු ණය ගැතියෙන් පසු අවස්ථාවක හානිකරණය වුණොත් අපි ඒ අලාභය ලියා හරින්නේ ලාභ ගිණුමෙන් නෙවෙයි. අපේ අලාභය ලියා හරින්නේ හානි කරන ලාභ සඳහා ඉඩහැරීම් ගිණුමෙන්. එතකොට ඒ ගාන රුපියල් 600 හානි කරන ලාභ සඳහා ඉඩහැරීම් ගිණුම හර වෙනවා. ණයගැති පාලන ගිණුම නැත්නම් වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම බැර වෙනවා. එතකොට ඒ අනුව වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ අවසාන ශේෂය 2000ක් බවට පත් වෙනවා. එතකොට හානි කරන ලාභ සඳහා ඉඩහැරීම් ගිණුමේ 800ක් තිබ්බා. ඒකෙන් 600ක් අඩු වෙලා අවසාන ශේෂය 200ක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි යනවා සටහන් අංක 6. බලන්න සටහන් අංක 6 තියෙනවා වෙළඳ ලැබිය යුතු 2000ක්. ඊට පස්සේ හානි කරන ලාභ සඳහා ඉඩහැරීම් ගිණුම 200ක් ඉතුරු වුණා. ඒ අනුව වෙළඳ ලැබිය යුතු ශුද්ධාගය 1800ක් බවට පත් වෙනවා. ඒක අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. එතකොට බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මම පෙන්නලා තියෙනවා අවසන් වෙළඳ ලැබිය යුතු දේ රුපියල් 1800ක්. එතකොට ළමයි ඊළඟට තියෙන ගැළපෙළි අංක 5 වගකීම් සාධක සඳහා වෙන් කිරීම. අපි කලින් අභ්‍යාසයේත් වගකීම් සාධක සඳහා වෙන් කිරීම ගැළපෙල්ලක් කළා. නමුත් මේ අභ්‍යාසයේ වගකීම් සාධක වෙන් කිරීම භාවිතා කිරීමක් තියෙනවා ශේෂ පරීක්ෂණය. අලුත් වැඩියා කිරීම සඳහා භාවිතා කිරීම. ඊට පස්සේ කියනවා ගැළපෙල්ලේ වර්ෂ අවසානයේ මෙන්න මෙච්චරක් තියෙන්නත් ඕනේ කියලා. එහෙනම් බලමු ආරම්භක ශේෂයක් නැහැ. වර්ෂයේ වෙන් කිරීමක් කරන්න ඕනේ. භාවිතා කිරීමකුත් තියෙනවා. ඒ අනුව
LKS 37 පරිදි වගකීම් සහතික වෙන්කිරීම ගැළපෙළට දැන් අපි අවතීර්ණය වෙමු. ළමයි වගකීම් සහතික වෙන්කිරීම ගැළපෙළදී අපි වගකීම් සහතික සඳහා වෙන් කරලා තියාගෙන ඉන්නවා යම්කිසි වටිනාකමක් යම්කිසි වියදමක් දරන්න වෙන වෙලාවෙ පාවිච්චි කරන්න. එතකොට මේ අභ්‍යාසයේ වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණීමේ ආරම්භක ශේෂයක් නැහැ. ඒ කියන්නේ වෙන්කිරීමක් තිබිලා නැහැ. හැබැයි රුපියල් 100ක වියදමක් දරලා තියෙනවා කාලච්ඡේදය තුලදී. එතකොට ඔය දරපු වියදම හරනම් ගන්න ඕනේ වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුමේ. එහෙම ගන්න වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුමේ කීයක්වත් නැහැ. එහෙනම් අපිට ඔය වියදම් කරපු ගාණත් ගන්න වෙනවා ලාභ ගිණුමේ. එහෙනම් වියදම් කරපු 100 ලාභ ගිණුමට පස්සේ මාරු කරන කල් මම ඒ රුපියල් 100 මාරු කරනවා වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුමට. ඒ කියන්නේ වගකීම් සහතික සඳහා වියදම් කිරීමේ ගිණුම බැර කරලා වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුම හර කරනවා. හරි ඊට පස්සේ අපිට අභ්‍යාසයේ කියනවා මේ අවුරුද්ද අවසාන වෙද්දී වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුමේ විකුණුම් වලින් 2%ක් තියෙන්න ඕන. අපිට විකුණුම් දීලා තියෙනවා 26000. ඒතර 26000ට 2% කියලා කියන්නේ 520. ඒතර වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුමේ තව 520ක් අවසාන ශේෂයේ රඳවන්නත් ඕනේ. එහෙනම් ඒ 520 ගන්නත් වෙන්නේ ලාභ ගිණුමේ. ඒතර අර වියදම් කරපු 100 ගන්නට වෙන්නේත් ලාභ ගිණුමේ. මම ඒ දෙකම එකතු කරලා 620ක් ලාභ ගිණුමෙන් ගන්නවා. ඒතර ඒ 620 ලාභ ගිණුම හර වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුම බැර කරනවා. ඊට පස්සේ අර තේරෙන්න ඕන 520 ගිණුමේ අවසාන ශේෂයක්සේ යටින් එළියට ගියනවා ශේෂීපාගේ ශේෂීගේ 520. ඒ අනුව අවසන් ප්‍රතිඵලයේ ලාභ ගිණුමට යනවා වර්ෂ අවසානයේ තියෙන්න ඕන 520යි අර අලුත් වැඩියා වියදම 100යි දෙකම 620 එකතු කරලා මම එකපාර ලාභ ගිණුමට දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ලාභ ගිණුමට යන 620 මම ලාභ ගිණුමට ගෙනියන්න කලින් වියදම් ලයිස්තුවේ බෙදා හැරීමේ වියදමක්සේ වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ ළමයි වගකීම් සහතික ගිණුමේ අවසාන ශේෂය වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුමේ අවසාන ශේෂය 520 ජංගම වගකීමක්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නිරූපණය කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීම් සහතික සඳහා වෙන්කිරීම ගිණුමේ අවසාන ශේෂය 520 මම ජංගම වගකීම් වල නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ ළමයි ගැළපෙළි අංක 6. EPF ETF ගැළපෙල්ල. එතකොට මෙතන කියනවා EPF සහ ETF සම්බන්ධයෙන් EPF විශේෂයෙන් සේවකයාගෙන් අඩු කරගෙන ඒවා ගෙවිය යුතුසේ වාර්තා කරලා නිසි පරිදි ගිණුම් තියලා. හැබැයි සේව්‍යයාගේ ඒ කියන්නේ ව්‍යාපාරයේ දායකය EPF ගිණුම් තියලත් නැහැ ETF ගිණුම් තියලත් නැහැ. එහෙනම් අපිට දෙකම වෙනම ගිණුම් තියන්න සිද්ධ වෙනවා. දැන් අපි යන් ගැළපෙළි අංක 6. එතකොට අපි ඊළඟට යන් EPF ගැළපීම. එතකොට අපිට ගන්න කියනවා EPF සේවකයා 10%ක් දායක වෙනවා සේව්‍යයා ව්‍යාපාරයේ 15%ක් දායක වෙනවා. එතකොට මේ ගානේ සේවකයාගේ දායකය දැනටමත් අඩු කරගෙන ඉවරයි. ඒක සේවකයාගේ වැටුපෙන් අඩු කරගෙන ගෙවිය යුතු EPF ගිණුමට දාලා ඉවරයි කියලා අපිට කියනවා. එතකොට අපි ගියොත් එimhe ශේෂ පිරික්සුමේ තියෙන වේතනය ශේෂ පිරික්සුමේ වේතන තියෙන ළමයි 2000. එතකොට අපි බැලුවොත් එකී 2000 පදනම් කරගෙන 10%ක් කියන්නේ 2000ට 10%ක් කියන්නේ 200ක්. එතකොට 200ක් නම් සේවකයාගේ වැටුපෙන් අඩු කරගත්තේ 200ක් ගෙවිය යුතු EPF ගිණුමේ තියෙන්න ඕන. හැබැයි තියෙන 150යි. ඊට පස්සේ අපිට ගැළපෙල්ල කියනවා ඒ අඩු කරගත්ත ගානින් 50000ක් ගෙව්වලු. 50000ක් ගෙවලා තමයිලු ඔය කියන ශේෂය තියෙන්නේ. එහෙනම් හරිනේ. 2000ට 10%ක් කියන්නේ 200යි. ඒකෙන් 50ක් ගෙවලා නම් 150ක් තමයි ඉතුරු වෙන්න ඕන. එහෙනම් ගෙවිය යුතු EPF ගිණුමේ තියෙන 150 ඔන්න අපි විග්‍රහ කරගත්තා. ඊට පස්සේ ළමයි අර කියන වේතනයේ 2000 මත ව්‍යාපාරයේ දායකය 15%ක්. 2000ට 15%ක් කියලා කියන්නේ 300. ඒ 300 ගිණුම්ගත වෙලාවත් ගෙවලවත් නැහැ. එහෙනම් ඒ 300 EPF වියදම් ගිණුම හර වෙනවා. ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙනවා. ඒතර EPF වියදමසේ ලාභ ගිණුමට 300ක් යන්න ඕනේ. ඒතර ගෙවිය යුතු EPF තියෙන්නේ අර කලින් 250ක් ගෙවලා තව 150ක් ඉතුරුයි. සේවකයාගේ දායකය ව්‍යාපාරයේ දායකය 300ම ඉතුරුයි. එතකොට 300 150 450 ගෙවිය යුතු EPF එකසේ ඉතුරු වෙනවා. ඊට පස්සේ ළමයි ETF. එතකොට ETF ගෙවන්නේ ව්‍යාපාරයේ විතරයි. හැබැයි ETF සම්බන්ධයෙන් කිසිදු ගැළපිල්ලක් කරලා නැහැ. එහෙනම් වේතනය 2000යි.
2000ට 3ක් කියන්නේ 60යි. ඒ 60 වියදමක්සේ අඳුනගනත් නැහැ ගෙවලත් නැහැ. එහෙනම් ETF වියදම් ගිණුම හර වෙනවා. ගෙවිය යුතු ETF ගිණුම බැර වෙනවා රුපියල් 60ක්. ඒතර ETF වියදම ලාභ ගිණුමට යන්න ඕනේ. ගෙවිය යුතු ETF එක ජංගම වගකීම් වලට යන්න ඕනේ. එතකොට දැන් ඔයාලට පේනවා ඇති වර්ෂයේ වියදමසේ වැටුප් යන්න ඕනේ නැත්නම් වැටුප් හා වේතන යන්න ඕනේ 2000. ඒක මම දාලා තියෙන පරිපාලන වියදම් වල. ඊට පස්සේ PF වියදම යන්න ඕනේ 300ක්. ඒකත් මම ඔයාලට නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ TF වියදම යන්න ඕනේ 60ක්. ඒ ඔක්කොම මම වියදම් ලයිස්තුවේ පරිපාලන වියදම්සේ වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ ගෙවිය යුතු EPF එක 450ක්. ගෙවිය යුතු ETF එක 60ක්. සටහන් අංක 7 වෙනත් ගෙවිය යුතු දෑ යටතේ සටහන් කරලා පසුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වලට ගෙනියන්න ඕනේ. හරි මේලකට ගැළපෙලි අංක 7 ප්‍රත්‍යාගන ගැළපීම. එතකොට අපි ළමයි ප්‍රත්‍යාගන ගැළපීම දැන් සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපිට යන්න තියෙන්නේ ගැළපෙලි අංක 8. ගැළපෙලි අංක 8 කියලා කියන්නේ තොග LKS 2. අපි ආයෙ මතක් කරගමු LKS 2 කියනවා තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධිතගෙන් අඩු වගේට තමයි නිරූපණය කරන්න ඕනේ. එතකොට මෙතන ගැළපෙලි අංක 8 තොගේ ශුද්ධ උපලබ්ධිතගේ අඩුවීම සම්බන්ධයෙන් කාරණයක් තමයි කියන්නේ. එතකොට වාර්තා කරන දිනට පැවති තොගයක් ඊට පස්සේ දවසක වික්කොත් අන්නේ විකුණුම් මිල අපිට ගන්න පුළුවන් වාර්තා කරන දිනේ තොගේ ශුද්ධ උපලබ්ධිතගේ ලෙස LKS 10 වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම. එහෙනම් ওই දෙකම කම්බයින් කරලා සම්බන්ධ කරලා තමයි මේ ගැළපිලා දීලා තියෙන්නේ. දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. එතකොට අවසන් තොගේ. එතකොට අපි දන්නවා අවසන් තොගේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධිතගෙන් අඩු වගේට ගන්න ඕනේ. එතකොට මේ ගාන කියනවා මේ කියන අවසන් තොගේ ඇස්සේ තියෙන එක අයිතමයක් තියෙනවලු. ඒකේ පිරිවැය ලක්ෂ 3යිලු. හැබැයි මාර්තු 31 වෙනිදා වෙනකොට පිරිවැය ලක්ෂ 3ක් වුණාට ඒක මාර්තු 31න් පස්සේ දවසක. ඒ කියන්නේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ දවසක ඒක 320කට වික්කලු. හැබැයි 320කට විකුණද්දී 45ක වියදම් දරන්නත් උනාලු. එතකොට අපේ අතට ඇවිල්ලා තියෙන 320න් 45ක් ගියාම 275යි. ඒතර ගිණුම් වර්ෂයේ අවසානයේ තියෙන තොගේ පිරිවැය 300යි. ඒක කවදා හරි ඊට පස්සේ දවසක විකුණලා ඒකෙන් සල්ලි උපලබ්ධ වෙලා තියෙන්නේ 275. එතකොට අපිට පේනවා මේ කියන තොගේ විකුණලා තියෙන අඩු ගානකට. ඒ කියන්නේ අනාගත විකුණුම් මිල අඩු ගානකට තමයි විකිණලා තියෙන්නේ. ඒතර අපිට මතක් වෙනවා LKS 10 වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම. ඒතර වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ යම්කිසි තොගයක් යම්කිසි ගානකටද විකුණන්නේ අපිට පුළුවන් ඒ ගාන වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට ශුද්ධ උපලබ්ධිතගේසේ ගන්න. එහෙනම් ඒ කියන පදනමට ගියොත් මේ කියන 300ක් පිරිවැය වෙච්ච තොගය 275කට නම් වීකේ ශුද්ධ උපලබ්ධිතගේ අඩුවීමක් නිරූපණය වෙනවා රුපියල් 25ක. ඒතර අන්නේ 25 ගලපන සිද්ධියක්සේ අරගෙන ඒක ලාභ ගිණුමේ වියදමක්සේ අඳුන ගන්න ඕන. එහෙනම් ඒ කියන 25 ලාභ ගිණුම හර වෙනවා. අනිත් පැත්තෙන් අවසන් තොගය ඒ ප්‍රමාණයෙන් අඩු වෙන්න ඕනේ. අවසන් තොග ගිණුම බැර වෙනවා. ඒතර අවසන් තොග ගිණුමේ අවසාන ශේෂය 975 බවට පත් වෙනවා. දැනටමත් විකුණුම් පිරිවැය හොයලා ඉවරයි. ඒතර මේක විකුණුම් පිරිවැයට බලපාන සිද්ධියක් නෙවෙයි. මේකේ ශුද්ධ උපලබ්ධිතගේ අඩුවීම අපි සාමාන්‍යයෙන් ලියා හරින්නේ ලාභ ගිණුමේ. ඒක විකුණුම් පිරිවැයට කිසිදු බලපෑමක් නැහැ. එතකොට ඒ කියන තොගේ ශුද්ධ උපලබ්ධිතගේ අඩුවීම 25 මම වියදම් ලයිස්තුවේ වෙනත් වියදමක්සේ නිරූපණය කරලා තියෙනවා. රුපියල් 25ක් පස්සේ ලාභ ගිණුමට ගෙනියනකල් වියදම් ලයිස්තුවට දාන්න ඕනේ. පස්සේ අපිට අයිති නිවැරදි අවසන් තොගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල 975ක්සේ මම නිරූපණය කරලා තියෙනවා. හරි. එතකොට ළමයි ඊළඟට තියෙන්නේ බදු ගැලපීම. බදු ගැලපීම කරන්න බෑ බදු පෙරලාභය හොයන්න නැතුව. බදු පෙරලාභය තාම හොයන්න බැරි නිසා අපි චුට්ටක් බදු ගැලපිල්ල මදකට පසට තියලා අපි යනවා ගැලපිලි අංක 10 හිමිකම් කොටස් නිකුත් කිරීමේ ගැලපීම. එතකොට අපට පරිස්සමෙන් මේ හිමිකම් කොටස් නිකුතු ගැලපීම දිහා බැලුවොත් දැනට හිමිකම් නිකුතුව කරලා ගිණුම් තියලා ඉවරයි තමයි. ඒ කියන්නේ දැනට ඉන්න සෑම සාකෝ 4ක් තියෙන කෙනෙකුටම එකක් සල්ලි වලට දීලා හැබැයි ගිණුම් තියලා ඉවරයි. ඒ කියන්නේ ශේෂ පරිසමයේ තියෙන ශේෂය ASCII දැනට මේ හිමිකම තියෙනවා. එහෙනම් අපිට මේ ගැලපීම දුන්නේ ගිණුම් තියලා නම් අපිට ළමයි සිද්ධ වෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේදී ආරම්භක ශේෂය ඒ වගේම වර්ෂය තුළ හිමිකම් නිකුතුව ඒ අනුව අවසාන ශේෂය කියලා මේක කොටස් කරලා බෙදලා වෙන් කරලා පෙන්වන්න වෙනවා. ඒ නිසා අපිට මේ හිමිකම් නිකුතුව
උනාට පස්සේ ශේෂය මෙහෙම නම් වෙන්න කලින් ශේෂය කීයද? හිමිකම කීයද? කියලා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ වෙන වෙනම පෙන්වන්න වෙනවා. එහෙනම් අපි බලමු ඒ ගැළපිල කොහොමද කරන්න කියලා. එතන අපි ළමයි ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම බැලුවොත් ඒකේ තියෙනවා නම් ආරම්භක ශේෂය 5200. 5200 කියන්නේ කොටස් ලක්ෂ දෙකක්. එතකොට කොටස් ලක්ෂ දෙක කියලා කියන්නේ හිමිකම් නිකුතුවෙන් පස්සේ. එතකොට අපි බලන්න ඕනේ හිමිකම් නිකුතුව කරලා තියෙන්නේ කලින් තිබ්බ 4කට එකක්. එතකොට 4ට එකක් එකතු කළොත් දැන් තියෙන ප්‍රාග්ධනේ 5යි. කියන්නේ ලක්ෂ දෙක කියන්නේ 5. එතකොට ලක්ෂ දෙක කියන්නේ 5 නම් ඔය හිමිකම් නිකුත් කරපු එක කියන්නේ ලක්ෂ දෙක 5න් බෙදලා එකෙන් වැඩි කරොත් අපිට එනවා හිමිකම් කොටස් 40000ක් එනවා. එතකොට මේ කියන හිමිකම් නිකුතුව කරලා තියෙන එකක් රුපියල් 25 ගන්න. එන 40000 25න් වැඩි කළොත් මේ හිමිකම් කොටස් වල වටිනාකම ලක්ෂ 10ක්. හෙවත් 1000යි. එහෙනම් මේ 5280 තියෙන 1000 හිමිකම් කොටස්. එන 5200න් 1000ක් ගියාම 4200ක් ආරම්භක ප්‍රාග්ධන ශේෂය. ආරම්භක සාකෝ ප්‍රාග්ධන ශේෂය. ඒතර අපිට මේක සිද්ධ වෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේදී මේක දෙකට බෙදලා වෙන වෙනම පෙන්වන්න වෙනවා. එතකොට බලන්න මම ඔයාලට පෙන්නලා තියෙන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ආරම්භක සාකෝ ප්‍රාග්ධනෙ 4200ක්. ඊට පස්සේ හිමිකම් කොටස් නිකුතුව 1000. ඊට අමතරව මම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ආරම්භක ශේෂයන් සියල්ල නිරූපණය කරලා තියෙන උදාහරණයක් සේ ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනෙ ප්‍රත්‍යයන් සංචිතය 1500ක් පොදු සංචිතය 8100ක්. එතකොට අපිට දීලා තියෙන රඳවාගත් ඉපයුම් 6090ක්. ඒකත් මම මේ වෙලාවෙම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ නිරූපණය කරනවා. එතකොට ඊළඟට ගැළපිලි අංක 11 අධ්‍යක්ෂ මණ්ඩල තීරණ. ගන්න එකේ අධ්‍යක්ෂ මණ්ඩල පළවෙනි තීරණය තියෙනවා. දැනට තියෙන රඳවාගත් ලාභ භාවිතා කරලා සංචිත ප්‍රාග්ධනිත කරන්න. කොහොමද සංචිත ප්‍රාග්ධනිත කරන්නේ? පහත් කොටස් තියෙන අයට එකක්සේ. එතකොට ආට පොඩි ප්‍රශ්නයක් එනවා මේ හිමිකම් නිකුතුවට කලින්ද මේ වැඩේ කරන්නේ හිමිකම් නිකුතුවට පස්සේද? හිමිකම් නිකුතුව වෙලා ඉවරයි. දැන් තියෙන මේ අද වෙනකොට තියෙන ගිණුම් වර්ෂ අවසාන වෙනකොට තියෙන කොටස් කීයක්ද? පහක් තියෙන කෙනෙකුට එකක්සේ සංචිත ප්‍රාග්ධනිත කරන්න ඕනේ. මොකද්ද භාවිතා කරන සංචිතේ? රඳවාගත් ඉපියුම්. එහෙනම් බලමු ඒ ගැළපිල කොහොමද කරන්න කියලා. ඊට පස්සේ අපි යනවා ළමයි ගැළපිලි අංක 11. අධ්‍යක්ෂ මණ්ඩල තීරණ. ඒතර බලන්න අධ්‍යක්ෂ මණ්ඩල තීරණවල පළවෙනි තීරණය තමයි අපේ දැනට තියෙන රඳවාගත් ඉපයුම් පාවිච්චි කරලා සංචිත ප්‍රාග්ධනිත කරන්න ඕන. ඒතර අපිට කියනවා 5ට එකක්. එහෙනම් මේ හිමිකම් නිකුතුවෙන් සියල්ලෙන් පස්සේ අපි ළඟ තියෙනවා සාකෝ ප්‍රාග්ධනය කොටස් ලක්ෂ දෙකක්. අන්නේ ලක්ෂ දෙකක් තියෙන කොටස් වලට 5ක් තියෙන කෙනෙකුට එකක්සේ නිකන් කොටස් දෙනවලු. නොමිලේ කොටස් දෙනවලු. ඒතර ලක්ෂ දෙක කියන්නේ 5 නම් එක කියන්නේ කීයද? එතනත් වෙන්නේ ළමයි කොටස් 40000ක් එනවා. ඒතර මේකේ කොටස් 40000 අපිට කියන එකක් රුපියල් 40 ගන්නලු නිකන් දෙන්නේ නොමිලේ දෙන්නේ. නමුත් සංචිත පාවිච්චි කරලා තමයි ඒ කියන අඩුපාඩු පියව ගන්න. එහෙනම් කොටස් 40000 40න් වැඩි කළොත් මේ කියන කාර්යය සඳහා සංචිත ප්‍රාග්ධනිත කරන්න අපිට රුපියල් 1600ක් ඕනේ. එහෙනම් ඒ 1600 රඳවාගත් ඉපයුම් වලින් අරගෙන ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න ඕන. ඒතර මම ඔයාලට පෙන්නලා තියෙනවා රඳවාගත් ඉපයුම් ගිණුමේ දැනට 6090ක් තියෙනවා. ඒතර එතනින් 1600ක් ගන්න ඕන. රඳවාගත් ඉපයුම් හර ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනයේ බැර 1600ක් ගිණුම් සටහන් මම ඔයාලට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපි මේ සංචිත ප්‍රාග්ධනිත කිරීම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ නිරූපණය කරන්න ඕනේ. බලන්න මම රඳවාගත් ඉපයුම් වලින් 1600ක් අඩු කරලා ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනයට 1600 එකතු කරලා තියෙනවා සංචිත ප්‍රාග්ධනිත කිරීමසේ. හරි ඊට පස්සේ කියනවා පොදු සංචිතයට ලක්ෂ 5ක් මාරු කරන්නලු. අපි යනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ රඳවාගත් ලාභයෙන් එළියට අරගෙන 500ක් පොදු සංචිතයට දාන්න ඕනේ. දැන් බලමු ඒක කොහොමද කරන්න කියලා. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කරලා තියෙනවා පොදු සංචිතයට ලක්ෂ 5ක් මාරු කරන්න. ඒක රඳවාගත් ඉපයුම් වලින් අරගෙන පොදු සංචිත ගිණුමට බැර කරන්න ඕනේ. රඳවාගත් ඉපයුම් හර පොදු සංචිත ගිණුම බැර. මම පෙන්නලා තියෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ බලන රඳවාගත් ලාභයෙන් 500ක් අරගෙන පොදු සංචිත ගිණුමට 500ක් බැර කරලා තියෙනවා පොදු සංචිතයට මාරු කිරීම කියලා. එතකොට 11 වෙනි ගැළපිල්ලේ අන්තිම කොටස මොකක්ද අපිට කියනවා සෑම සාකෝ හිමියෙකුටම යෝජිත ලාභාංශයක්. ඒතර අපි දන්නවා වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ දවසක යෝජනා සම්මත කරන ලාභාංශ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් හඳුනගන්නේ LKS 10. ඒතර LKS එකේ කියනවා
හැබැයි මේ යෝජනා කරපු ලාභාංශය සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල යම් අනාවරණයක් කරන්න ඕන. සටහනක් මගින් යම් අනාවරණයක් කරන්න ඕන. එහෙනම් අපි බලමු ඒ සටහන ඒ ගිණුම් කරන ගැළපීම කොහොමද කරන්න කියලා. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණවල අන්තිම එක සාකෝ සඳහා යෝජිත ලාභාංශ. ඒතර අපි දන්නවා සාකෝ සඳහා යෝජිත ලාභාංශයට අපි ගිණුම් සටහන් තියන්නේ LKS 10. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම යෝජිත ලාභාංශ අපි ගිණුම් තියන්නේ නැහැ වගකීමක් සී. ඒතර අනිත් පැත්තෙන් මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන පරිශීලකයට අනාවරණය කිරීමක් කරන්න ඕන. සටහනක් මගින් බලන්න මම පෙන්නලා තියෙනවා සටහන කාට යෝජිත ලාභාංශ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒ තීරණය කරපු රුපියල් 2 ලාභාංශය LKAS 1 පරිදි LKS 1 පරිදි අපි සටහනක් මගින් අනාවරණය කරන්න ඕන. එතකොට ළමයි අපි දැන් ගැළපිලි සියල්ලම පාහේ සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ බද්ධකරණය කරන්න. ඉතින් බද්ධකරණය කරන්න බෑ බදු පෙර ලාභය හොයන්න නැතුව. ඒ නිසා අපි යනවා ශේෂ පිරික්සුමට බලමු ශේෂ පිරික්සුමේ ගත්ත නැති ඒවා එකින් එක අරගෙන ඒ අදාළ තැන් වලට දාගෙන යමු. ඒතර මුලින්ම තියෙනවා බලන්න ශේෂ පිරික්සුමේ උඩින්ම වෙළඳ ලැබිතු දේ ගත්තා. වෙළඳ ගෙවිතු දේ ගත්තේ නෑ. මම වෙළඳ ගෙවිතු දේ කෙලින්ම ගිහිල්ලා දානවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වලට. එතකොට තියෙනවා ශේෂ පිරික්සුමේ ඊට පස්සේ උපජ්ජිත පරිපාලන වියදම් ගිණුම් වර්ෂයේ අවසාන දිනට 200යි. ඒතර ඒකත් මම ගිහිල්ලා දාගන්නවා සටහන අංක 7 වෙනත් ගෙවිතු දෑවල 200ක් උපජ්ජිත පරිපාලන වියදම් කියලා. ඊට පස්සේ තියෙනවා ශේෂ පිරික්සුමේ ඉදිරියට ගෙවූ බෙදා හැරීමේ වියදම්. ඒතර අපිට පුළුවන් මේක ජංගම වත්කම් වල එක්ක ඉදිරියට ගෙවූ වියදම් කියලා දාන්න. මම දාලා තියෙනවා වෙනත් ජංගම වත්කම් කියලා රුපියල් 100ක්. ඊට පස්සේ ළමයි අපිට දීපල පිරිත උපකරණ තියෙන දීපල පිරිත උපකරණ සම්පූර්ණයෙන් ගත්තා ෂය ගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා විකුණුම් පිරිවැය සහ විකුණුම්. ඒතර විකුණුම් වල වෙනසක් උන්නේ 26000ක් විකුණුම් පිරිවැය වෙනසක් උන්නේ 12000ක්. ඒ දෙකම දාලා වෙනත් ආදායම් වලට උඩින් අපිට පේනවා ධන ලාභය 14000ක් සේ ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ මම නිරූපණය කරලා තියෙනවා. ඒකට ඊළඟට තියෙනවා ශේෂ පිරික්සුමේ පරිපාලන වියදම් අපි ගත්තේ නෑ. මම පෙන්නලා තියෙනවා වියදම් ලයිස්තුවේ පරිපාලන වියදම් 3300ක්. ඊට පස්සේ තියෙනවා බෙදා හැරීමේ වියදම් 1800ක් අපි ගත්තේ නෑ. මම පෙන්නලා තියෙනවා වියදම් ලයිස්තුවේ 1800ක්. ඊට පස්සේ තියෙනවා මූල්‍ය වියදම් අපි ගත්තා. රයිට් ඊට පස්සේ අපිට තියෙනවා වෙනත් වියදම් 800ක්. මම ඒක වියදම් ලයිස්තුවේ වෙනත් වියදම්සේ පෙන්නලා තියෙනවා. එතකොට ළමයි ඊළඟට තියෙනවා බැංකු ණය ගත්තා, කල්බදු ණය හිමියෝ ගත්තා, හානි කරන ලාභ ඉඩ හැරීම් ගත්තා, බද්ධතාවම ගත්තේ නෑ. සාකෝ ප්‍රාග්ධන රඳවාගත් ඉපයුම් ප්‍රත්‍යයන් සංචිත වැටුප්පා වේතන ඒ ඔක්කොම ගත්තා. අවසන් තොගයක් ගත්තා. ගෙවිතු EPF ගත්තා. වගකීම් සහතික සඳහා ඒ වියදම ගත්තා. පොදු සන්තය ගත්තා. ඊළඟට අපිට ගන්න තියෙනවා මුදල් හා මුදල් සමාන දේ. අපි දැන් බලමු මුදල් හා මුදල් සමාන දේ ජංගම වත්කම් වල මම නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ අපිට බදු පෙර ලාභය හොයන්න. බදු පෙර ලාභය හොයන්න බෑ සියලු වියදම් ලාභ ගිණුමට ගෙනියන්න නැතුව. දැන් අපි ධන ලාභය දක්වා හොයලා ඉවරයි. එහෙනම් අපි යනවා වියදම් ලයිස්තුවේ එකිනෙක වියදම් වල එකතුව අපි ගෙනියනවා ලාභ ගිණුමට. ඒ අනුව බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය පිරිවැය සියලුම වියදම් මම එකතු කරලා තියෙනවා. දැන් අපි ඒව ලාභ ගිණුමට ගෙනියමු. එතකොට ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ බලන්න එකිනෙක වියදම් වල එකතුව බෙදා හැරීමේ වියදම් 3780ක්, පරිපාලන වියදම් 6410ක්, වෙනත් වියදම් 1025ක්, මූල්‍ය පිරිවැය 1756ක්. ඒතර මුළු වියදම් තියෙන 12971ක්. ඒතර මේ ගානේ අපිට බදු පෙර ලාභය හොයන්න කලින් අපි බලන්න ඕනේ වෙනත් ආදායම් තියෙනවද කියලා සටහන් අංක 1. ඔයා ගිහලා බලලා ආවොත් වෙනත් ආදායම් අපිට කීයක්වත් නැහැ. එහෙනම් අපිට පුළුවන් බදු පෙර ලාභය හොයන්න 1029ක් වෙනවා බදු පෙර ලාභය. ළමයි අපි බදු පෙර ලාභය ගණනය කරලා ඉවරයි. දැන් අපිට පුළුවන් මේ බදු පෙර ලාභයෙන් 4න් එකක් වර්ෂයේ බද්දසේ ගිණුම් තියන්න. ගෙව් බද්දකුත් තියෙනවා. ඒ අනුව උපජිත බද්දක්ද ඉදිරියට ගෙව් බද්දක්ද කියලා බලලා අපිට ගිණුම් සටහන් තියන්න පුළුවන්. එතකොට බදු පෙර ලාභයේ තියෙනවා ළමයි 1029. එතකොට කියනවා අපිට බද්ද 4න් එකක් ගන්න කියලා. එන 1029 4න් බෙදුවොත් 257ක් එනවා. වර්ෂයේ බද්ද බදු වියදම C. ලාභ ගිණුමට යන්න ඕන 257ක්. අපි ශේෂ පිරික්සම බැලුවොත් ශේෂ පිරික්සමේ අපිට දීලා තියෙනවා ගෙව් බද්ද 1300ක්. ඒ අනුව අපිට තියෙනවා මේ ගානේ ඉදිරියට ගෙව් බද්දක් 1043ක. ඒක ජංගම වත්කම් වල නිරූපණය කරන්න ඕනේ. ඊට පස්සේ අර
බලන්න ජංගම වත්කම් වල මම නිරූපණය කරලා තියෙනවා ඉදිරියට ගෙවූ බද්ද 1043 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් විදිහට. දැන් ළමයි අපිට පුළුවන් බද්ද වියදමක්සේ ලාභ ගිණුමට ගේන්න. ඒ අනුව වර්ෂයේ බද්ද 257යි. ඒ අනුව අපිට එනවා කාලච්ඡේදයේ ලාභය නැත්නම් වර්ෂයේ ලාභය 772ක්. ඊට පස්සේ වෙනත් විස්තීර්ණ ආදායම එකතු කළොත් 1700ක්. මුළු විස්තීර්ණ ආදායම වෙනවා 2472ක්. අපිට දැන් අපි බදු පෙර ලාභයට එනකන් හොයලා බද්ද ගණනය කළා බද්දත් හොයලා මුළු විස්තීර්ණ ආදායමට එනකම්ම ආවා. ඊට පස්සේ අපිට පුළුවන් බදු පෙර ලාභය තුල අන්තර්ගත වෙලා තියෙන විශේෂ අයිතමයන් ටික සටහන් අංක දෙකේ නිරූපණය කරන්න. මම මෙතන නිරූපණය කරලා තියෙනවා දීපියු ෂය 750යි. තොග කපා හැරීම් 25. ඊට පස්සේ වගකීම් සහතික සඳහා ලාභ ගිණුමට අපි මේ අවුරුද්දේ අය කළා 620. ඊට පස්සේ භාවිත අයිති ඇතිවත්කම් ෂය 1360. ඊට පස්සේ තිබ්බා ගොඩනැගිලි ප්‍රත්‍යාගන අලාභයක්. ඒකත් අපි ලාභ ගිණුමට අය කළා 200යි. වැටුප්පා වේතන 2000ක් ලාභ ගිණුමට ගත්තා. EPF 300ක්. ETF 60ක්. අපිට පුළුවන් මේ කියන විශේෂ අයිතමයන් ටික බදු පෙර ලාභය සටහනේ නිරූපණය කරා. හරි. එතකොට ළමයි දැන් මේ වෙනකොට අපි සියලු ගැළපිලි අවසන් කළා. ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ බදු පසු ලාභයවත් වර්ෂයේ ලාභය කාලච්ඡේද ලාභයත් අපි ගණනය කළා. ඒකට වෙනත් විස්තීර්ණ ආදායම් එකතු කරලා මුළු විස්තීර්ණ ආදායමත් ගණනය කරා. දැන් අපිට තියෙන්නේ මේ සියලු ශේෂයන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගෙනියන්න. දැන් අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරමු. එතකොට දැන් අපිට පුළුවන් ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ මුළු විස්තීර්ණ ආදායම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගෙනියන්න. ඒතර බලන්න මුළු විස්තීර්ණ ආදායම තුල තියෙනවා ප්‍රත්‍යාග්‍රහණ ලාභ ශුද්ධ 1700. ඒක දානවා ප්‍රත්‍යාග්‍රහණ සංචිත තීරුවට. ඊට පස්සේ අපි දානවා රඳවාගත් ඉපයීම් වලට වර්ෂයේ නැත්නම් කාලච්ඡේද ලාභය 772. ඒ අනුව අපිට එනවා මුළු විස්තීර්ණ ආදායම 2472ක් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට. ඊට පස්සේ අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ සියලු තීරු එකතු කරනම ඒ අනුව ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය 6800ක්, ප්‍රත්‍යයන සංචිතය 3200ක්, පොදු සංචිතය 8600ක්, අපිට එනවා රඳවාගත් ඉපයීම් 4762ක්. ඒ අනුව වෙනවා මුළු හිමිකම 23362ක්. දැන් අපිට පුළුවන් මේ කියන අවසාන ශේෂයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන්න. ඊට පස්සේ අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ශේෂයන් සියල්ල අවසාන ශේෂයන් සියල්ල මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ බලමු හිමිකමේ කොටස් ටික දාලා වත්කම් දාලා තියෙන්නේ. දැනටමත් වගකීම් ටික දාලා තියෙන්නේ. හිමිකමේ කොටසුත් දාලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි දැන් බැලන්ස් කරන්න යමු. ඔයාලට බලන්න පුළුවන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයෙන් ගත්ත ඒ කියන හිමිකම් අයිතම මම දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නිරූපණය කරලා තියෙනවා. සාකෝ ප්‍රාග්ධනය සහ සියලුම සංචිත අයිතමයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට තියෙන ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලන්ස් කරන්න. හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලන්ස් කරන්න කලින් ආයෙ බලන්න ඕනේ යම් කිසි සටහනක තියෙන වටිනාකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අරන් නැත්නම් ඒවා සියල්ලත් අරගෙන ඉවර වෙලා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලන්ස් කරන්න ඕනේ. එතන බලන්න සටහන අංක 7 වෙනත් ගෙවිතු දෑ අපි ගත්තේ නැහැ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. එහෙනම් වෙනත් ගෙවිතු දෑවල තියෙන එකතුව 2250ක්. ඒකත් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියමු. එතකොට අපි මේ දක්වා සියලුම ගැළපෙළි සාකච්ඡා කළා. ශේෂ පරීක්ෂණයේ තියෙන සියලුම අයිතමයන් ගත්තා. පෙර වැඩවල තිබ්බ සියලුම අයිතමයන් ගත්තා. සටහන් වල තිබ්බ සියලුම අයිතමයන් ගත්තා. ඒ අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපිට බැලන්ස් වෙනවා 33708කට. සියලුම අයිතමයන් දාලා ඉවර වුණාට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලන්ස් වෙනවා 33708කට. වෙනත් ගෙවිතු දෑත් දාලා ඉවර වුණාට පස්සේ 33708කට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලන්ස් වෙනවා. ඉතින් ළමයි මේ අභ්‍යාසයත් ඉතා සංකීර්ණ දීර්ඝ අභ්‍යාසයක්. ඉතින් ඔයා ගොඩක් වෙලා මාත් එක්ක රැඳී හිටියා. හැබැයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ අභ්‍යාසය කලින් අභ්‍යාසය හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඊට අමතරව මේ හා සමගාමීව පාස් පේපර් පොත් ඔයාලා ළඟ තියෙනවා, උත්තරත් තියෙනවා. ඒවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේ ගණන් දෙක කරගත්තායි කියලා කියන්නේ ඔයාලට පාස් පේපර් ගෙනුම් අනිවාර්යයෙන්ම මේ ගණන් ටික හදන්න පුළුවන් කියන විශ්වාසය හිතට ගන්න ඔයාලට පුළුවන්. ඉතින් අපි මෙවන් අවස්ථාවකදී ඊට පස්සේ දවසක ආයෙ හමු වෙන බලාපොරොත්තු වෙමින් මම සමුගන්නවා. තෙරුවන් සරණයි.